අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ජීවමාන කේශ ධාතුන් වහන්සේලා ඒකාන්තයෙන් විරාජමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේගේ ඇවිලෙන චිතකයෙන් සරබු මහරහතන් වහන්සේ විසින්ම ලබාගත් උතුම් ග්‍රීවා ධාතුන් වහන්සේ ඒකාන්තයෙන් විරාජමානව වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ ධාතුන් වහන්සේලා වැඩ සිටින ශ්‍රීමත් ගන්ධ කුටිය අපගේ මුනි රජුන් පළමු වතාවට ලක්දිරණට වැඩම කොට සභාපතියෙන් වැඩ සිටි පුණ්‍ය භූමිය උතුම් මියුගුණ මහා සෑරදානන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා මයංගන මහා සෑ විහාරාධිපති තැන්පත් අපගේ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් මේ පින්කම සිදු කරන්නේ. නායක ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ කටයුතු සඳහා ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ උතුම් ධාතු ස්තූප ගැන විස්තර කියලා දීලා අපේ හිත පහන් කළේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපිට ශ්‍රද්ධාව ඇති කළේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගුණ සෑයේ අනුහසින් මේ පින්කමේ අනුහසින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට මේ ගුණ සෑයේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වෙන්නේ පහන් සිතින් සෑය වඳින්න. ස්තූප වඳින විධි තියෙනවා. එතකොට එකක් තමයි පුද පූජා තැන්පත් කරලා වඳිනවා. අනිත් එක පහන් සිතින් වඳිනවා. පහන් සිතින් පූජාවල් තැන්පත් කරලා වඳිනවා. දැන් අපි පහන් සිතින් පූජාව තැන්පත් කරලා වැන්දා. දැන් උතුම් සෑරජානන් වහන්සේ ගැන සිත පහදවා ඒ පහන් සිත පුදින වෙලාව මේ ගුණ සෑවරුණ. මේක මහා ශ්‍රීමත් කතාවක්. පින්වතුනි, මෙන්න මේ ලෝක සනාතන බණපදයේ අසන්න. කොහොමද මේ ලෝක සනාතන බණපදයේ මේ ලෝකේ කුසල් බලවත් අකුසල් එච්චර බලවත් නැහැ. මේක හරි ලස්සන බණපදයක්. ඒ නිසා මොකද වෙන්නේ? අකුසල් ටිකක් තියෙන කෙනෙකුට අකුසල් ගොඩාක් තියෙන කෙනාව පෙලන්න පුළුවන්. අකුසල් ටිකක් තියෙන කෙනෙකුට අකුසල් ගොඩාක් තියෙන කෙනා පෙලන්න පුළුවන්. අකුසල් ගොඩාක් තියෙන කෙනාට පව් වැඩි කෙනෙකුට පව් අඩු කෙනෙක් පෙලන්න බෑ. ඒත් කුසල් අඩු කෙනෙකුට කුසල් වැඩි කෙනා පෙලන්න බෑ. කුසල් වැඩි කෙනාට කුසල් අඩු කෙනාව යටත් කරන්න පුළුවන්. මම මේ කියන දේ ඔයාලට තේරෙන්න උදාහරණයක් කියන්නම්. ඒ තමයි පින්වත්නි, අපි කියමු තැබෑරුමක් දාන්නට තැබෑරුම් කරුවෙකුට ඔන්න අකුසලයක් ඉදිරිපත් වෙනවා. සංසාරේ සුරා විකුණන්න. එතකොට ඔන්න මෙයාගේ අකුසලයෙන් මෙහෙवला මෙයන් තැබෑරුමක් දානවා. තැබෑරුමක් මෙයා දැම්මට මේ තැබෑරුවෙන් බොන මිනිස්සු ඉන්නවනේ. අකුසල් වැඩිම තැබෑරුම් කාර්යයට වඩා බොන මිනිහගේ. බොන මිනිහා නට්ටට බොනවා. වැටෙනකල් බොනවා. සිහි කල්පනාව නැති වෙනකල් බොනවා. තැබෑරුම් කාර්යයක් බිව්වත්
ගාන තේරෙන්නයි බොන්නේ. ඒ ආන්සී කල්පනාව නැති වෙන්නේ. පවුල් අවුල් වෙන්නේ තැබෑරුම් කාර්යයගේ නෙවෙයි. බොන එකාගේ. ඇඳිවත ගැලවෙන්නේ තැබෑරුම් කාර්යයගේ නෙවෙයි. බොන එකාගේ. ඇත්තටම පව්කාරකම වැඩි තැබෑරුම් කාර්යයගේද බොන එකාගේද? බොන මිනිහාගේ. අකුසල් වැඩි කෙනාව අකුසල් අඩු කෙනෙකුට පෙළන්න පුළුවන්. දැන් ඔයාලගේ කල්පනාවෙන් යොදවලා බලන්න. ඉස්සර ගණිකා වඩන් තිබ්බා. සමහරට ඒවා කරගෙන යන්නේ සමහරවිට ස්ත්‍රියක්. ඒකේ අධිපති. ඈ ඔය කටයුතු කරන්නේ කොහේ හරි තවත් සසරේ කර්මයකින් බැටකන ස්ත්‍රීන් ටිකක් තමයි ඒකට යොදව ගන්න. එතකොට මුදලට විකුණෙන්නේ ඈලා. දැක්කද අකුසල් අඩු කෙනා අකුසල් වැඩි කෙනෙක් පෙළෙන හැටි. ඊට පස්සේ දැන් අපි බලන්නකෝ දේශපාලනය වුණත් එහෙමයි. ගහ මරා ගන්නේ ගම්වල මිනිස්සු. අර මිනිස්සු යසට පුටුවේ ඉඳගෙන එක තේක බොනවා. ඒකට අකුසල් වැඩි මේ මිනිස්සුන්ටයි. ඊට පස්සේ මම මේ කතාව කියන්න ගියේ මිනිස්සුන්ට හරියට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අමනුෂ්‍ය ප්‍රශ්න. යක්කු ප්‍රේතයෝ මිනිස්සුන්ව පෙළනවා. එතකොට එහෙනම් මේ මිනිස්සුන් යක්ෂයෝ ප්‍රේතයෝ පෙළන්නේ ඒ අමනුෂ්‍යයාට වඩා මනුෂ්‍යයාගේ කර්ම ශක්තිය බලවත්. මනුෂ්‍යයා පිනෙන් බලවත් නම් අමනුෂ්‍යයාට ඔහුව පෙළන්න බෑ. මේකේ තියෙනවා අමනුෂ්‍ය ප්‍රශ්න වලට විසඳුමක්. ඒ අමනුෂ්‍ය ප්‍රේතයෝ යක්ෂයෝ නාගයෝ භූතයෝ අපිව පෙළන්නේ අපේ කර්ම ශක්තිය අපේ පුණ්‍ය ශක්තිය හීන නිසා. ඒ නිසා පින්වත් දරුවනේ පින්වත්නි අමනුෂ්‍ය ප්‍රශ්න වලින් බැටකන අය අමනුෂ්‍යයන්ට ආඩාපාලී කියන්නේ නැතුව තමන්ගේ පින්නම බලවත් කරගන්න ඕන. ඒ සඳහා මේ ධාතු ස්තූප තියෙන්නේ. ඒ සඳහා තමයි මහා බෝධි තිබෙන්නේ. වැඳ වැඳ පුද පුදා බුදුගුණ කියා පුණ්‍ය ශක්තිය බලවත් කරගන්න ඕන. ආන්න එදාට තමන්ගේ පින බලවත් වුණාට පස්සේ පින බලවත් කෙනෙක්ව අර අමනුෂ්‍යයන්ට පෙළන්න බෑ, අත්හරිනවා. ඕක තමයි ස්ථිර විසඳුම. ස්ථිර විසඳුම. කුසල් එහෙම නෙවෙයි. කුසල් බලවත් අය කුසල් අඩු කෙනෙකුට පෙළන්න බෑ. ඒ නිසා කුසලයේ කොයි ලෝකෙත් ශ්‍රේෂ්ඨයි. මනුස්ස ලෝකේ අධික කුසල් කරලා බලවත් කුසල් කරලා අතිශයින් බලවත් කුසල් කරලා දෙව්ලොව උපදිනවා එක්තරා දෙවියෙක්. ඔහු අධිකව කුසල් කරපු කෙනෙක්. කොච්චර අධිකව කුසල් කළාද කියනවා නම් ඔහුගේ කුසල් බලයෙන් බ්‍රහ්මයන්ගේ පටන් සියලු දෙනා ගන්න පුළුවන් අල්ලට. ඔහු ඒ දෙව්ලොව ඉපදුනාට පස්සේ අතිශයින් චිත්ත විපරීත වුණා. දෘෂ්ටි විපරීත වුණා. ඔහුට කියනවා මාරයා කියලා. පව් කරලා ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. අධික කුසල් ශක්තියෙන් ඉපදෙනවා, එහින් විපරීත වෙනවා. නපුරු තැනක ඉපදුණා. ඒට උපමා කතා කොමටද? පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි. නිරේ හෝ තිරිසන් ලෝකේ. මිත්‍යා දෘෂ්ටිකයා උපදින්නේ මිනිස්සෙක් වෙලා. එහෙනම් මනුලෝ ඉපදුන සියලු මිනිස්සු උපදින්නේ කුමක් මුල් කරගෙනද? සම්මා දිට්ඨියක් මුල් වෙලා. එනමුත් සම්මා දිට්ඨිය මුල් වෙලා ඉපදිච්ච මිනිස්සු අනේක ප්‍රකාර මිත්‍යා දෘෂ්ටි වැළඳ ගන්නවද නැද්ද?
අන්න ඒ වගේ. මිත්‍යා දෘෂ්ටි පතුරන මහත් බලවේග බවට පත් වෙන්නේ නැද්ද මනුස්ස ලෝකේ? අන්න ඒ වගේ. ඒ නිසා අර ලෝකාධිපති කෙනාට පුළුවන් තමන්ගේ බලය වැඩි නිසා බ්‍රහ්මයෝ අල්ලන්න පුළුවන්. දෙවියෝ අල්ලන්න පුළුවන්. සියලු සේනා අල්ලන්න පුළුවන්. ඔහු එදා මහා බෝධිසත්වයන් වහන්සේ ගයාවේ වජිරාසනයේ මත වැඩ ඉඳිද්දී බෝධිසත්වයෝ පළවාරෙන්ද මහා සේනාවක් ඇතුවාවේ. ඒ සේනාව සුළු සේනාවක් නෙවෙයි, මහා සේනාවක්. බ්‍රහ්මයොත් අහු වෙලා, හොඳ දෙව්වරුත් ඔහුගේ දැහැනට අහු වෙලා, සුර අසුර සේනා ඔක්කොම එකතු වෙලා එක තැනකට සුළු පිරිසක් මහා බෝධිසත්වයෝ වටා වජිරාසනයේ ළඟ ඉන්නවා. අර පැමිණි සේනාව සංඛ්‍යාවලින් කියන්න බෑ. අසංඛ්‍යයයි, අප්‍රමේයයි. බෝධිසත්වයෝ ළඟ බෝසෙවනේ හිටපු පිරිස ගණන් කරන්න පුළුවන්. එනමුත් අර මහා සේනාව දකිනකොට දෙවියන්ගේ සිහි විකල් වුණා. බ්‍රහ්මයාට ධ්‍යානය අමතක වුණා. කිසි කෙනෙකුට සිතාගත නොහැකි එසැනින් සියලු දෙනා අතරදාන් වෙලා ගියා. භාවනාවට අසුන් ගත්තා පමණයි මහා බෝධිසත්වයෝ බෝසෙවණි තනි වුණා. අසංඛ්‍යය අප්‍රමේය මහා සෙනඟක්. එතන හිටියා යක්ෂයෝ. ඒ යක්ෂයන්ට පුළුවන් මෙහෙම මිනිස්සෙක් කරන් ගුලි කරලා යුස කරලා බොන්න පුළුවන් එක අතින්. එවැනි යක්ෂයෝ කෝටි ගාණක්. මහ දෙවන්ත ශරීර තියෙන, දත් එළියට පැනපු මිනිසෙක් දුටුවොත් සිහි විකල් වන යක්ෂයෝ කෝටි ගාණක්. ඒ යක්ෂයෝ වෙඩිපුරම හිටියේ මෙහි. මම මේගොල්ලෝ සෑයේ කතාවට ආරම්භය මේ කියන්නේ. මිනිස්සු මෙහෙම අරන් යුස කළ බලනවා කෝටි ගාණක්. ඔබ තනි කෙනෙක්ව ඉඳිද්දී වැඩි ඕනේ එක ගෙදර ඔබ ඉඳිද්දී ගෙදර ඔක්කොම ඔබට චෝදනා කළොත්, බැන්නොත්, ගහන්න આવොත් ඔබ කොච්චර සලිත වේවිද? ඔබ ආදරෙන් ඉන්න කෙනෙක් ඔබට ඇඟිල්ල දික් කළොත් ඔබ කොච්චර සලිත වේවිද? මුළු ගමක්ම ඔබට විරුද්ධව කතා කළොත් ඔබ කොච්චර සලිත වේවිද? ඔබට විරුද්ධව චෝදනාවක් සමාජ මාධ්‍යයේ ගියොත් ඔබ කොච්චර සලිත වේවිද? එහෙනම් කෝටි ප්‍රකෝටි අමනුෂ්‍යෝ බෝධිසත්වයන්ට පෙනෙන්න එද්දී බ්‍රහ්මයාට ධ්‍යානය අමතක වුණා. දෙවිවරුන්ගේ ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැතුව ගියා. දෙවිවරුන්ගේ සිහිය විකල් වුණා. එනමුත් ඒ සියලු දේ දැක සිතේ අල්ප මාත්‍ර කම්පාවක් නැතුව මගේ මහා බෝධිසත්වයෝ කරුණා මෛත්‍රියෙන් ඒ දෙස බලා හිටියා. හිත සලිත වෙන්නේ. දැන් මට කියන්න, මේ ධ්‍යාන ලැබලා නෙවෙයි, මාර්ගඵල ලැබලා නෙවෙයි, දස සංයෝජනයන් සහිතව වජිරාසනයේ ඉඳගෙන සිටින, අසුන්ගෙන සිටින මහා බෝධිසත්වයෝ තවම කෙලෙස් සහිත කෙනෙක්. මහා බ්‍රහ්මයාගේ ධ්‍යානය අමතක වෙද්දී, දෙවිවරුන්ගේ සිහි විකල් වෙද්දී මහා බෝධිසත්වයෝ අකම්පිත හිතෙන් කරුණා මෛත්‍රියෙන් ඒ සේනාව දෙස බැලුවා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් අපගේ මහා බෝධිසත්වයෝ සම්බුදු බව නොලබාම කෙලෙස් තියෙද්දීම තුන් ලෝකෙටම අග්‍රයි. ඒකාන්තයෙන් අග්‍රයි. කෙලෙස් සහිතව සිටියදීම
ඒ සියල්ල ඉදිරියේ අකම්පිතව සිටියා කියලා යමක් ඇද්ද? සම්බුදු බව නොලබා තිබියදීම මහා බෝධිසත්තු ඒකාන්තයෙන් මහා වීරයි. මහා වීරයන් වහන්සේ. මහා වීරයන් වහන්සේ. දැන් කියන්න මරුම් පැරදුවේ අපේ මහා බෝධිසත්වයෝ කෙලෙස් සහිතව තියෙද්දී බුදු වෙලා නෙවෙයි. ඊට පස්සේ සම්බුදු වුණේ. දස සංයෝජන තියෙද්දී තුන් ලෝකෙට අග්‍රයි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන් බඹුන් සිහි විකල් වෙන වෙලාවේ අකම්පිතව කරුණා මෛත්‍රියෙන් හිටියා. අකම්පිතව හිටියා. එනිසා එදා ඒ යම් තාක් නිරේවල් වල ලෝධිය ඇද්ද? ඒ ලෝධි සියල්ලම බෝධියට හලලා තියෙනවා. මහා බෝසතුන්ගේ කරුණා මෛත්‍රී ඉදිරියේ බෝපතකටවත් හානි වුණේ නැහැ. මල් වරුසා වුණා. කෙලෙස් සහිතව සිටියේදී තව ධ්‍යාන ලැබලා නැහැ. මගපල් ලැබලා නැහැ. මරුම් පෙරද පලා ගියා. ඊට පස්සේ සිතෙන් කලේ මහා බෝධිසත්වයෝ තුන් ලෝකෙට අග්‍රයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කවර කතාවද? කවර කතාවද? ඒ මහා වීරයන් වහන්සේ සම්බුදු බව ලබා තුන් ලෝකයට අමාදන් වස්සමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. දස මාර සේනාව ඉදිරියේ තුන් ලෝකයක් විකල් කරන මහා භයානක රූප ඉදිරියේ තාඩන පීඩන ගර්ජන උපවාද අපවාද ඉදිරියේ අකම්පිතව සිටි ඒ මරුම් පෙරදූ මහා තථාගත බුදුරජාණන් වහන්සේගේ කාරුණික නිත් සංගලට අනේ මේ දිවයින පෙනුණා. මේ දිවයින පෙනුණා. එදා බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප දමනය කරමින් සිටියේ. උරුවේල කාශ්‍යප දමනය කරන්න තථාගත බුදුරජාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්ය 3000 ගණන් ප්‍රාතිහාර්ය පෑවා. ඉතින් ඒ ප්‍රාතිහාර්ය පාන අතරේ එක දවසක් උරුවේල් කාශ්‍යපට හිතුණා හෙට දවස. එදා පොම්පෝය දවසක්. දුරුතුමහේ. හෙට දවසේ මිනිස්සු ඔක්කොම එනවා උරුවේල් කාශ්‍යපට වඳින්න. රහතුන් වහන්සේ නමක් කියලා. උරුවේල් කාශ්‍යපට හිතුණා මම මේ මිනිස්සු ඉදිරියේ ඉඳින් අර ශ්‍රමණයන් වහන්සේ ඇවිල්ලා ප්‍රාතිහාර්යයක් පෑවොත් එහෙම මේ මිනිස්සු ඔක්කොම කැඩිලා යනවා. දැන් මේ මොකටද මේ? ලාභ මච්චරිය, කුල මච්චරිය, මාසුරුකම. තමන්ගේ පිරිස තවත් පිරිසකට තවත් කෙනෙකුට පහදී. අනේ ශ්‍රමණයා පැමිණෙන්නේ නැත්තම් හොඳයි. එදා බුදුරජාණන් වහන්සේ ඇත්තටම වැඩම කළේ නැහැ. උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතේ ලැබලා අනෝතත්ත විල සමීපේ පැන්වල ඉඳලා බුදුරජාණන් වහන්සේ දුටුවා ලක්දිරණේ දා මහා යක්ෂ සමාගම. අපි මේ චිත්‍රවලින් පුංචි පුංචි යක්කු දැකලා අපි හිතනවානේ මේ යක්කු පළවා හැරීම කියලා. ওই චිත්‍රවල තියෙන යක්කු පළවා හරින්න දුම්මල ටිකකටත් පුළුවන්. එහෙම නෙවෙයි. අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. ඒ මිනිස්සෙක් ඒ යකෙක් දැක්කොත් එහෙම සිහි විකල් වෙනවා. මිනිස්සු මෙහෙම අතට අරගෙන මිරිකලා ජුස බොන්න පුළුවන්. ඒ යක්කුන්ට ඒ යක්ෂයන් පිම්බොත් මහා සුලි කොනාටු හට ගන්නවා.
අතිශයින් භයානකයි. උදාහරණයක් ගන්නට ඉදා ගයාවේ බෝමුලට පැමිණියුම් වගේ. ඒ වගේ මහා සේනාවක්. ඒ පිරිස ඔක්කොම එකතු වෙලා කතා කරපු තැන මෙතන. ඔක්කොම කතා කරපු තැන මෙතන. ඊට පස්සේ මේ මහා බලවත් යක්කු ඔක්කොම එද්දී පුංචි පුංචි යක්කු ටික තැන් තැන් වල හැංගුණා. මේ පැත්ත පලාති නෑ. ඒ ඇය බය අඩුයි. එතකොට මේ යක්ෂ සභාවට ආවෙවත් නෑ කියන්නේ ඒ ආපු නැති පිරිස කවුද කියලා කියන්නද? ඔය දැන් ඉන්න යක්කෝ. ඔය දැන් ඉන්න යක්කෝ කොහොම එදා සභාවට ආපු නැති අය. ඇයි සභාවට ආවේ නැත්තේ? එන්න බෑ. ඇයි එන්න බැරි? එච්චර රෞද්‍රයි අර යක්කෝ. හැංගිලා හිටියේ අනිත් අය. මෙතන තමයි ඔක්කොම ටික එදා. අන්න බුදු කරුණාවෙන් දුටුවා. එදා හවස් කාලේ සියලු දෙනා එකතු වෙච්ච වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉස්ලාම වැස්සක් එන්න ඇරියා. මහා වරුසාවක්, හද්දා වරුසාවක්, නොනවතින වරුසාවක්, කොහෙන් එනවදෝ සිතාගත නොහැකි වරුසාවක්, තැන් තැන් වලින් මහා ජලය ගලාගෙන යන වරුසාවක්. ඒත් වටපිට බැලුවා. ඒත් ඇති ගන්න හැමෝම. හැබැයි ඒ ඇත්තන්ට තිබ්බා යමක්. ඒ තමයි මේ වරුසා මේ අහසේ වලාකුළු කටින් පිඹලා යවන්න පුළුවන් ඒ යක්කොන්ට. උන්ට පිඹින්ද වලාකුළක් පේන්නේ නැහැ. ඒත් වැස්ස වහිනවා. මම මේ යකුන්ගේ භයානකම කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා කියන නවවිධ වර්ෂාව. නවවිධ වර්ෂාව කියලා කියන්නේ ගල් වර්ෂා. අහසින් ගල් එනවා මේ හිස ළඟින් යනවා, වැදෙන්නේ නැහැ. හිස ළඟින් යනවා. නවතින්නේ නැහැ. ඊතල වර්ෂා මේ එනවා. එතකොට එහෙට මෙහෙට වැද්දෙනවා බයට. හැබැයි වදින්නේ නැහැ, හිස ළඟින් යනවා. පුදුම වෙහෙසක් දරුවා කියනවා. හති දාගෙන තමන්ගේ ජවය අතිශයින් යොදවමින් ගැලවෙන්න මෙතනදී. ආයුධ තෝමර ආකාශින් වැටෙනවා. එහි මේ යනවා, හිස ළඟින් යනවා. ඇස් ලොකු වුණා, තැති ගත්තා. අධික සීතල දැනෙන්න ගත්තා. එසැනින්ම මහා අන්ධකාරයක් පැතිරිලා ගියා. එදා ඒ රෞද්‍ර බව දෙවෙනි උනේ මේ මියුගුණු සෑයේ. එදා තිබ්බ රෞද්‍ර බව දෙවෙනි උනේ මාර පරාජයට. ඒක මිහිඳු මහරහතන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතන සිද්ධ වෙච්ච දේ මොගලන් මහරහතන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක්ම කරන්න ඕන. එච්චර භයානකයි. මේ ලංකාවේ හිටපු යක්කු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අන්ධකාරය අතරින් මේ අහසේ මට හිතෙනවා අර රංකොතු තියෙන තැනදෝ කියලා. ආකාශයේ එළිය පැතිරිලා ගියා. සඳක් පෑවුවා වගේ. ඉර මලලක් පෑවුවා වගේ. එතන එළිය තියෙනවා. මේ අඳුරුයි. ඊට පස්සේ අර යක්ෂයන්ට ආයුධයක් අතින් ගන්න හයියක් නැහැ. ඒවා වැටිලා දැම්මා. යුද්ධයකට යන්න කතාවක් නැහැ, වැටිලා. එකම සරණක් පිහිටක් හොයනවා. ඕන් සියලු දෙනාගේම අපේක්ෂා භංගත්වයට පත්වලා තිබ්බ අද ඉවරයි කියලා. උපන් තෙකට අවුරුදු කෝටි ගණන් ආයුෂ ඇති යක්ෂයන්ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පටන් මේ යුගයේ දක්වා මේ ඝනකඩ බොල් මහ පොළොව යොදුන් ගානක් ඉස්සෙනකල් එවැනි දෙයක් නම් ඕනේ නැහැ.
ඒ මහා භයානක දේ ඉදිරියේ අර ආලෝකයේ දිස බැලුවා. ඒ තුලින් රන්වන් රුවක් පේනවා. කිව්වා යක්ෂය. ඕන් හිතුවේ තවත් යක්ෂයෙක් තමන්ගේ දිවයින ආක්‍රමණය කරා. කිව්වා යක්ෂය අපි යටත් වෙනවා. අපිට පිහිට දෙන්න කිව්වා. තවත් බැබලි වැඩි හිටියා. ඊට පස්සේ කිව්වා අපිට පිහිට දෙන්න අපි යටත් සියලුම දෙනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් බුදුමුව විවර කරලා කියන් හිටියා. යක්ෂයනි මට තැනක් ඕන. පත්කඩේලා ගන්න. මට ඉඳ ගන්න තැනක් ඕන. අපිව මේ මර බියෙන් අපිව මේ බේරගන්න මේ දිවයිනම ගන්න කිව්වා. නෑ පත්කඩේලා ගන්න තැනක්. වාඩි ගන්න තැනක්. නෑ මේ දිවයිනම ගන්න කිව්වා. ඒ යක්කුන්ගේ කටින්ම 3 පාරක් මේ දිවයින දුන්නා. ඊට පස්සේ කිව්වා නෑ දැන් මම මේ අඳුර දුරු කළොත් ආයේ ඔබ මට එරෙහි වෙයි. ඊට පස්සේ කිව්වා නෑ අපි සපත කරනවා. අපේ මේ අන්ධකාරය දුරු කළා දෙන්න, මේ බය දුරු කළා දෙන්න. මේ දිවයිනම ඔබටයි. පිංගතුනි බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරයි මේ භූමිය මේ ලක් දෙරණ මනුස්සාවාසය වෙන්නේ. ඒක ඒකාන්ත සත්‍යයක්. බුද්ධ ශාසනය ඇතුලේ ඉඳගෙන මිනිස්සු කෑ ගහනවා. මේකට එක උරුමකම් කියලා. නෑ. මේ භූමිය මනුස්සාවාසයකට හැදුවේ බුදු කෙනෙක්. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍යයට මේ භූමිය දෙස් දෙනවා. ඔන්න බලන්න බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ කාලේ තමයි රජගහනුවර මනුස්සාවාසයක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ කාලේ ඉවරයි. දැන් රජගහනුවර ජන ශූන්‍යයි. ඉන්දියාවේ කෝටි 100 ගාණක් මිනිස්සු ඉන්න ඉන්දියාවේ රජගහනුවර ජන ශූන්‍යයි. ඒ නිසා ලෝකේ කොහේ වුණත් මිනිස්සු ඉන්න පුළුවන්. බුද්ධ ශාසනය අතුරුදහන් වුණ ගමන් මේ දිවයින යක්ෂ භූමිය. අර මේ යක්කුන්ගේ නෙවෙයි. කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මේ දිවයින යක්ෂයන්ගේ භූමිය වුණා. බලවත් යක්ෂයෝ. අනග්ගුණක් නැති යක්ෂයෝ. දත් තුල් වෙලා දිව එළියට දාගෙන මිනිස්සෙක් නැවකින් හරි සේන්දුනොත් ජර බර ගාලා කන යක්කු. වහල් යක්ෂණියෝ ලස්සන කෙල්ලන්ගේ රූප මවලා වෙරළා ඉනේ සක්මන් කර ඉන්න හදලා තිබ්බේ. පිරිමි අද්දව ගන්නට රාත්‍රියට කනවා. අද එහෙම නෑ. පන පිටින් ජර බර ගාලා මිනිස්සු කන යක්කු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ උන් ඉලෙව්වා. ඊට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂයන්ගේම ඉල්ලීමෙන් එහෙම ආලෝකය ඇති කළා. පත්කඩේ ආකාශය ඇතුරුණා. එහෙම පත්කඩේ සමග බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ පුණ්‍ය භූමියේ අපි පින්වතුනි මේ දිශාවට පයක්වත් දික් කරන්න හොඳ නැහැ. මේ පුණ්‍ය භූමිය ආරංකොත තියෙන තැනින්ම යට බුදු කෙනෙකුටම සැකසුන භූමියේ පත්කඩේ ඉල්ලුණා. අර යක්ෂයෝ මෙහෙම බලාගෙන ඉන්නවා ඇස් ලොකු කරගෙන. ආලෝකය පැතිරුණා. ගස් කොළන් පෙනුණා. බුදුරජාණන් වහන්සේ පත්කඩයෙන් ගිනිදැල් විහිදෙන්න සැලසුවා. ගිනිදැල් විහිදෙන පත්කඩේ දිගහැරි යනවා. ලංකාව තරම් පත්කඩේ ලොකු වුණාද පත්කඩේ තරම් ලංකාව පුංචි වුණාද කියලා කියන්නේ මම දන්නේ. ඒක 이르දියක්. මේ ලක් දෙරනේ අප මොනිදුගේ පත්කඩේ නොයසුණු තැනක් නැහැ. භූමිය සෙලවී ගියා. අර සීලුම යක්ෂයෝ පිටිපස්සට යනවා කෑ ගගා.
උන්ට එක අඩියයි දෙකයි වෙරළට. උන්ට එක අඩියයි දෙකයි වෙරළට. මුහුදු වෙරළ ආකාශයට රැල්ල ගහලා පලිඟු ප්‍රාකාරයක් වගේ ලංකාව වටා ඒ පැත්තට යන්නත් බෑ. මෙහින් ගින්න අලින් පරිඟු ප්‍රාකාරයක් වගේ මුහුදු රැල්ල. උන්ගේ තිත රහිත වෙලා. එපා එපා මෙහෙම දිවයිනක් එපා කියලා අවසාන කැමැත්තත් හිතෙන් නැති වුණා කියනවා මේ භූමියේ රඳින්නේ යක්ෂයන්ගේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හිතමයි හැදුවේ මෙහි යන්න. හදලා මීටත් වඩා යක්ෂයන්ට සුදුසු යම් භූමියක් තියෙනවා නම් ඒ ගිරිදීවයින. ඒ ගිරිදිවයින ඔවුන්ට ලං කරලා පේන්න සැලැස්සුවා. තුරු ලංකාවේ වටේ කොතනක හිටියත් ඒ යක්ෂයන්ට පේනවාද දූපත. කොහේ හිටියත්. ඒක දැක්ක ගමන් හිතුණා අන්න අපිට හොඳ තැන. මේක නම් එපා. මේක නම් එපා කියලා අන්න අපිට හොඳ තැන කියලා හිතෙනකොටම මෙතනින් අතුරුදහන් වුණ අර භූමිය පහළ වුණා. දැන් මේ බලවත් යක්ෂයෝ කොහොම යක්ෂණියෝ පැටව ඔක්කොම අරකට ගියේ ඒ දූපතට ගියා. බුදුරජාණන් වහන්සේ ඔක්කොම ඔවුන්ගේ සිතවිල්ලෙන් කළේ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අපිට යන්න තැනක් ඇත්තන් කියන සිතවිල්ල අල්ලලා ගිරිදිවෙහින ගෙනාවා. ඔවුන්ට මේක එපා අතන හොඳයි කියන සිතවිල්ලෙන් මෙහින් ගිරිදිවෙහිනි පහළ වෙන්න හැදුවා. සිතවිල්ලෙන් ඔක්කොම ගලේ. බලෙන් ඔස්සලා දැම්මේ නෑ යක්කෝ. බලෙන් ලංකාවෙන් යැව්වෙත් නෑ. ඔවුන්ගේ සිතවිල්ලෙන් යැව්වේ. ඒ යක්ෂයන් සියලු දෙනා ගිරිදිවෙහිනට ගියාට පස්සේ ඔවුන්ට හිතුණා අම්මෝ අරක නම් පේන්නවත් එපා. පේන්නවත් එපා කියලා ඒ යක්ෂණියන්ට සිතවිල්ල ඇති වුණාද ඒ මොහොතේම ලංකාව නොපෙනී ගියා. ගිරිදිවෙහින තිබ්බ තැන පහළ වුණා. ඔක්කොම යක්ෂයන්ගේ සිතවිල්ලෙන් උනේ. ඕන්න ඔහොම යක්ෂ දමනය උනේ. එසැනින් භාග්‍යතුන් වහන්සේ ආකාශයට පැන නැගලා මේ ලක්දිරණ වටා මහා පිරිත නම් වූ පිරිතකින් ආරක්ෂා කරමින් 3 වතාවක් වැඩම කළා. මේ ලක්දිවෙන අදටත් මේ තියෙන්නේ බුද්ධ අධිෂ්ඨානය. බුද්ධ අධිෂ්ඨානයෙන් තියෙන්නේ. ඒක අපි පිළිගත යුතුයි. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා මේ භූමියේ. ආකාශයේ දිවි දේවතාවෝ සුමන සමන් දෙවියන්. මම දන්නේ එතන ඇයි සුමන සමන් දෙවියන්ම ප්‍රකට විවි පෙනිපෙනී හිටියේ කියලා. ඒ උත්තමයාගේ සංස්කාර මේ ලක්දිරණේදී ධර්මය අහලා අවබෝධ කරගන්න පින්න බුදුරජාණන් වහන්සේ උන්ට දහම් දෙසුවා. දිව්‍යයන් ධර්මය අවබෝධ කළා. මහානුභාව සම්පන්න ශ්‍රීමත් සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළා. ශාසනයේ උරුමකාරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේගේ දහම් දායාදේ ලබා ගත්තා. කටපුරා ශ්‍රාවකෝ හමස්මි මම ශ්‍රාවකයෙක් කියන සිංහනාදයට උරුමකාරයෙක් වුණා. ඒ සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට තමයි භාග්‍යතුන් වහන්සේ කේස ධාතුන් වහන්සේ ලබා දුන්නේ. භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය සිරසේ පිරිමැදිනකොට උන්වහන්සේගේ ශ්‍රී හස්තයට කේස ධාතුන් වහන්සේලා මිටක් වැඩම කළා. ඒ කේස ධාතුන් වහන්සේලා කොතනින්ද ගැලවුනේ කියලා කතාවක් නැහැ. හිසෙන්. ඒ කේස ධාතුන් වහන්සේලා මිටක් හිසෙන් ඉවත් වුණා කියලා ඒ සම්බුදු සිරසේ අඩුවක් පෙනෙන්නේ නිල්ම නිල් පාටයි. ඔබට පෙනෙන උපමාවක් කිව්වොත් මොනරෙකුගේ ගෙල වගේ තද නිල් පාටයි දිස්නයි විහිදෙන ආලෝකයක් තියෙනවා.
තවත් ධර්ම දායාදී ලැබූ සුමන සමන් දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය අතිශයින් පැතිරිලා ගියා. උතුම් රන් කරඬුවට වඩමවා ගත්තා. බුදුරජාණන් වහන්සේ සම්බුදු සසන පවතින තුරු මේ ලක්දිරණට බුද්ධානුභාවයේ පතුරුවා. දෙවියන්ටද සියලු යහපත සලසා වැඩම කළා. දුරුතුපුම් පොය දවසේ. එදා ඒ කේස ධාතුන් වහන්සේලා රැගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාට පසුව ඒ සුමන සමන් දෙවියන් අద్භූත දෙයක් කළා. අසිරිමත් දෙයක් කළා. ධර්මයේ උරුමකාරයෝ පමණක්ම කරන දෙයක් කළා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ ගොඩාක් ගරු කරන, ඔබගේ ජීවිතයට ගොඩාක් වටින කෙනෙක් ඔයාලට යමක් දුන්නොත් ඔයාලා ඒක තවත් අයට දෙනවද, ළඟ තියා ගන්නවද? මොකද කරන්නේ? ළඟ තියා ගන්න. බලන්න මේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ මසුරු නැති හිත බලන්න. තමන්ට ලැබුණ වස්තුව මේ ලක්දිරණේ, මේ පෘථුවියේ, මේ දූපතේ භූමිය මතම තැන්පත් කළා. අනාගතේ බොහෝ දිව්‍ය මිනිසුන්ට වඳින්න. මසුරු නෑ. තමන්ගේ විමනට ගෙනිච්චේ නෑ. දෙවියන්න බැයිද ඒ වස්තුව විමනට ගෙනියන්න? විමනට ගෙනිච්චේ නෑ. මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන සත්තුරුවන් ඇතුරුවා. ඒ මත ඉන්ද්‍රනීල මාණික්‍ය මත ශ්‍රීමත් ධාතු කරඬුව තැන්පත් කරලා නිල්ුවන් රශ්මිය විහිදෙන නීල මාණික්‍ය කරඬුවකින් වැහුවා ඒ මහ සෑයක්. රියන් 7ක් උසයි. නිල් කරඬුව. එතකොට මේක මහා වනේ මහා නාග වනේ කියන්නේ. ඇත්තුන්ගේ කුංචනාද පැතිරෙන නාමල් සුවඳ විහිදෙන මහා නාග වනය. දහලා ඇති ඇතුන් වඳිනවා. ඒ විදිහට දෙවියන් වන්දනා කළා. අදටත් තියෙනවා ඒකාන්ත වශයෙන් මේ සෑගැබ තුළ නිල්වන් මාණික්‍ය සෑය අදටත් තියෙනවා. දෙවියන්ගේ දෙව්ලොව, බඹුන්ගේ බ්‍රහ්ම ලෝකේ, මනුලොව කේස ධාතු සෑය කියලා කියන්නේ මේ උතුම් මියුගුණ මහ සෑයට. මේ තමයි ඒකාන්තයෙන්ම කේස ධාතු මහ සෑය. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සෑය. ලක්දිරණ පළමුව ඉදවුණ මහා සෑය. ලෝකේම පිදුම් ලබන මහා සෑය. දැන් ඔන්න අනිත්‍යයක්කු ඉන්නවාර. මේක 이르දියක් නෙවෙයි අන්නේ. ඒ සැඩ යකුම් පළවා හැරීම. එතකොට අනිත්‍යයක් වෙන්නේ උන් තමයි ඔය දැන් ඉන්නේ මේවා කරන්නේ, බෙරේ ගහනකොට නටන්නේ, දුම්මල පතේට නටන්නේ. ඒ ඊට පස්සේ පින්වත්නි දෙවියන් බඹුන්ගෙන් සුමන සමන් දෙවියන්ගේ අනේක වූ දිව්‍ය පිරිවර තුලින් වඳින පුදන සත්කාර සම්මාන ලබන මහා ස්තූපය වුණා. ඒ වෙනකොට සිරිපා පත්මේ නෑ. තුන්වෙනි වතාවට භාග්‍යතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාට පස්සේ තමයි සමන් දෙවිඳුගේ විමනට වැඩි. ශ්‍රීපාද පත්මේ තිබ්බා. මේ ලක්දිරණේ බුදුරජාණන් වහන්සේ යම් සිරිපා සටහනක් ලැබුවාද වැඩ හිටිය දේ භූමියේ මිනිසුන්ට පෑගෙන්නේ නැහැ. තියපු සෑමම පියවරකම අහස උසට ස්තූප හැදුනා. ආකාශයට ගිහිල්ලා බිම බැලුවොත් බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ තැන් පේනවා. අහස උසට මහා ස්තූප. නොඉඳුල් පැනින් දේවි දේවි, දිව්‍ය සුගන්ධයෙන් දේවි දේවි සමනල පර්වතයේ මුදුනේ සිරිපා තිබෙනවා. මුදු මල්කඩක්සේ සුමන සමන් සුරිඳුන් වඳිනවා. ඉතින්
බුදු කිස නිමකොට ඒ මහා වීරයාණන් වහන්සේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් සම්බුදු කිස නිමකොට පිරිනිවන් පාවදාලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාලාවන උද්‍යානයේ. පින්වත්නි, පින්වත් දරුවනේ, රම් දෙනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සඳුන්දර සෑයේ මාණික්‍ය රශ්මියෙන් දැවුනේ. ඉබේම දැවුනේ මණික් රශ්මියට. දෙවරු චිතකේ වටා මණික් තිබ්බා කියනවා. ඒ මණික් වල රශ්මියෙන් තමයි ඉබේම චිතකේ දැල්ලුනේ. ජෝතික සිටුතුමාගේ ගෙදර ආහාර උයලා තියෙන්නේ මණික් ගල් 3ක් උඩ තියෙන. ඒ රස්නෙට තමයි ආහාර පැසෙන්නේ. අද ඒවා අපිට හිතකින් හිතා ගන්නවත් බෑ. ඒ රන් දෙනේ වැඩ සිටපු සඳුන්දර සෑය. සඳුන්දර සෑයේ බුදු ශ්‍රී දේහය දැවෙද්දී සරබූ නම් වූ මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය, ප්‍රඥාව දායාද කරගත් සරබූ මහරහතන් වහන්සේ ඒ ඇවිලෙන චිතකයේ තුලට වැඩම කළා. බිඳි බිඳි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බිඳි බිඳි යන ධාතුන් වහන්සේලාගේ ග්‍රීවා ධාතු වඩම්වා ගත්තා. බිඳෙන්න කලින්, චූටියට කැඩෙන්න කලින් ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්වා ගත්තා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ මිනිස්සෙක්ගේ ග්‍රීවා ධාතුන් වහන්සේ කියලා කියන්නේ මේ අපේ කොඳු ඇට පෙළේ උඩින්ම තියෙන අස්ථි 7. ඒක සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ හැඩේ තිබ්බට ඒව වෙන් වෙලා නැහැ, එකට තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නාගාවලෝකනින් බලන්නේ. මේ හිස කරකවන්නේ සම්පූර්ණයෙන් ශරීරය හරවලා බලනවා. ඒ නිසා ওই දැන් පෙනෙන්න තියෙන විදිහට මිනිස්සෙක්ගේ සාමාන්‍ය හස්ති 7ක් වගේ නෙවෙයි තියෙන්නේ ග්‍රීවා ධාතුන් වහන්සේ. වෙනයි. ඒක බුදු කෙනෙක්ගේ ශරීරයේ පිහිටන විශේෂ ස්වභාවයක්. මේ කොඳු ඇට පෙළේ උඩම තියෙන අස්ථි 7 එකට තියෙනවා. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මගෙන සුදු අං රශ්මිය වේදෙනවා. ග්‍රීවා ධාතුන් වහන්සේගේ. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ පෙරටු කරගෙන හංස පිලක් වගේ 500ක් මහරහතන් වහන්සේලා මේ ලක්දිරණට වැඩම කළානේ. පුදුම සහගතයිනේ. බුදුරජාණන් වහන්සේ තමන් උපන් කපිල වස්තුවට වඩින්නත් කලින් ලක්දිරණේ ධාතු තැන්පත් කරනවා. සම්බුදු ශ්‍රී දේහය දැවිලා ගිනි නිවෙන්නත් කලින් රහතුන් මෙහි ධාතු වඩම්මනවා. මේ ලක්දිරණ සොඳුරුයි, පිම්බරයි. මේ ලක්දිරණ බුද්ධ ශාසනයකට වෙන් වෙච්ච දූපතක්. මේ කෙලෙසන අය බොහෝ පෞරස් කර ගන්නවා. ඊට පස්සේ නිල්වන් ස්තූපයේ අරහත් 이르දීන් ඔසවා කේස ධාතුන් වහන්සේලා තුල 45 වසක් පුරාවට දෙසූ බණපදයක් ගාන්නේ සෙලවුණා. ඒ උතුම් ග්‍රීවා ධාතුන් වහන්සේ මේ උතුම් සෑරදානන් වහන්සේගේ ගර්භයේ නිල්වන් සෑයේ ඇතුලේ කීස ධාතුන් වහන්සේ ළඟම තැන්පත් කළා. තම ශිෂ්‍ය සාමණේර රහතන් වහන්සේලා හිමාලයෙන් රැගෙන එළිඟි තෙල් පාටට තියෙන ගල් වර්ගයක් මේද වර්ණ පාසානේ. එයින් අරහත් 이르දීන් කළ ස්තූපයක් අර නිල්වන් සෑය වට වෙන්න කළා. උට තවත් සෑයකට උඩින් සෑයක් හදන එකට තමයි කියන්නේ කාංචුක. සෑයක් මතින් බඳින සලුපට නිසා තමයි අර
12 ප්‍රියන් උසට ස්තූපයක් කළා. සරබූ මහරහතන් වහන්සේ දෙවරු දිව්‍ය මල් වලින් දිව්‍ය සුවඳින් දිව්‍ය තූර්ය නාදයෙන් අනේක ප්‍රකාර උත්සව පැවැත්තුවා. පූජා පැවැත්තුවා. මේ භූමිය ආනුභාව සම්පන්නව බොහෝ දුරට ආලෝකෙ පෙනී ගියා. සැඩ යකුන් මේ භූමිය මං හැරියා. අසුරයන් මේ භූමිය මං හැරියා. දෙවිවරුන්ගේ දිව්‍ය උද්‍යානයක් වගේ වුණා. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය බඳ වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේමයි විජය කුමාරයා ලංකාවට පැමිණේ. ඒතර විජය කුමාරයා ලංකාවට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම වදාළා සක්දෙවිඳුට සක්‍ර දේවේන්ද්‍රයන්ට සක්දෙවිඳුනි බුද්ධ ශාසනයේ පවතින්නේ ලක්දිරනේ. ඒ නිසා ලක්දිරන රකින්න ඕන. දැන් විජය කුමාරයා ලංකාවට ගොඩ බැස්සා. ඔහුගෙන් තමයි මනුස්ස පරම්පරාව බෝ වෙවි යන්නේ. ඊට කලින් මිනිස්සු මෙහි ආවා. ඒ මිනිසුන්ට ආයුෂ නැහැ. පරම්පරාවක් බෝ කරන්න බෑ. ඒ නිසා යකුන් විසින් කන ලද විජය කුමාරයාට කලින් ලංකාවට පැමිණි මිනිසුන්ගේ යටකටු ලංකාවේ හැමතැනම පැතිරිලා තිබුණා. ඒ යක්කෝ ඒ මිනිස්සු වෙරළදින්ම කනවා කියලා එකක් නැහැ. මේ ලංකාවේ ඕන දැනක ගෙනල්ලා කනවා. ගල් ගුවාවකාරී. ඇයි ඕන් කලින් ඉඳුල් කන්න පුරුදු වෙලා හිටිය අර සැඩ යකුන් කාලා විසික කරන මිනිවල. සැඩ යකුන් නැති වුණාට පස්සේ ඔවුන් ලොක්කෝ වුණා. පරණ පුරුද්දට මිනී කෑවා. ආපු නැව් මෙහෙම උස්සල විසික කළා. මේ ලංකාවේ ඕන තැනක අවුරුදු 1000 ගණන් විජය කුමාරයාට කලින් අවුරුදු 1000 ගණන් වල නටබුන් සහතික සලකුණු ආභරණ ගොඩනැගිලි ආස්ති ඕන තැනක හම්බ වෙන්න පුළුවන්. මෙහි උනේ නැති පරම්පරාවක් බිහි වෙවි ගියේ නැහැ. ඒක උනේ විජය කුමාරයාගේ. ඊට පස්සේ විජය කුමාරයා ඇතුළු පිරිස සක්දෙවිඳුන් රැක්කා. ඊට පස්සේ පින්වත්නි ඔන්න මනුෂ්‍ය පරම්පරාව ඇති වෙලා අපගේ මහා කල්යාණ මිත්‍ර අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩම කළා. අනුරාධපුරේ රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. මිහිඳු මහරහතන් වහන්සේ සංඝයාට වදාලා ප්‍රියාශ්මතුනි අපගේ භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා ධාතු කීස ධාතු සෑය මියුගුණේ තියෙනවා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත් සංඝ පරපුරත් එක්ක ඇවිල්ලා වන්දනා කළා. ඔන්න ග්‍රීවා ධාතු සෑය මිනිස්සු දැනගන්න විදිය මම මේ කියන්නේ. එතෙක් දන්නේ නැහැ. එන්නේ මේ පැත්තට කට්ටිය. මේ වෙනකොට උද්දචූලාභේ මහානාග රජුරෝ දේවනම්පියතිස්ස රජුරන්ගේ මල්ලි අනුරාධපුරේ මේ පැත්තට පැමිණියා. පැමිණෙන්න හේතුව දේවනම්පියතිස්ස රජුරන්ගේ බිරිඳ හරි නපුරුයි. හරි මසුරුයි. දේවනම්පියතිස්ස රජුරන්ගෙන් පස්සේ රජකම මහානාග විව රජුරන්ට යාවි කියලා මරන්න ප්ලෑන් කළා. දවසක් අඹ ගෙඩියකට විෂ යොදලා වැවක් කපන තැනට යවද්දී දේවනම්පියතිස්ස රජුරන්ට එකම පුතා හිටියේ. පුතත් යුව රජුරොත් එක්ක ගිහිල්ලා හිටියේ. යුව රජුරන්ට යවපු විෂ අඹ ගෙඩිය පුතා කෑවේ. තමන්ගේම පුතා මැරුණා අම්මා නිසා. ඒ නිසායි දේවනම්පියතිස්ස රජුරන්ට දරුවෝ නැහැ. හිටපු දරුවා මැරුණා. එසැනින් එතනින් පැන්න දැනගත්තා මාව මරන්න මෙයා මේ කම්ම කරන්නේ. තමන්ගේ පුතත් මැරුණා නම් ආයේ මාව මරනවාමයි. ඉක්මනට පිරිස ඇරන් තමන්ට හිතවත් මේ රුහුණට ආවා. ඊට පස්සේ පින්වත්නි මේ පැත්තට ඇවිල්ලා රුහුණේ රාජ්‍ය පිහිටවගෙන මේ භූමිවල ඇවිදිනවා. ඇවිදිනකොට දැක්කා
එක්තරා දවසක මේ භූමියෙන් යද්දී මහානාග රජුරෝ සේනාවත් එක්ක සංඝයා වඳිනවා එක තැනකට. ඒකට හරි පුදුමයි. රහතන් වහන්සේලා වඳිනවා. එහෙනම් ග්‍රීවාදාන්තු සෑය ඉස්සෙල්ලාම මිනිස්යන්ට ප්‍රකට කෙරී කවුද? කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. මහාවංශ වෙනවම තියෙනවා ග්‍රීවාදාතු සෑය මේ ජනයාට පිහිටෙව්වා කියලා. මහාවංශ වෙනවම තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ග්‍රීවාදාතු සෑය පිහිටෙව්වා කියලා. මිනිස්සු ජනයා අතල පතල කෙරෙව්වා. ඒ වුණාට කාටවත් මේ ගුණ සෑය ළඟට එන අයට මිහිඳු මහරහතන් වහන්සේ මතක් වෙන්නේ නැහැ. මක් කරන්නද? මේ ගුණ සෑයට පැමිණෙන අය මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ රජුරෝ බලාගෙන හිටියා. හවස් කාලේ වුණා. ආලෝකය මෙතනින් විහිදෙනවා. හේ විසි හඬ ඇහෙනවා. දිව්‍ය සුගන්ධය පැතිරෙනවා. ඒ රජුරෝ වනේ අතරින් ඇවිල්ලා රහතන් වහන්සේලකින් අහලා තිනවා ස්වාමීනි කුමක්ද මේ තැන කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ රජතුමාට කියලා දෙනවා මේ තමයි ග්‍රීවා ධාතු සෑය. මහා කීස ධාතු සෑය. අනේ සාදු සාදු කියලා මා හරසන. එතකොට මේ ගුණ සෑය ඉස්සල්ලාම වැන්දි රහතන් වහන්සේලා. ඊළඟට රජවරු. ඒ රජතුමා විසින් කළු ගලින් පාෂාණයෙන් තමයි තිසිරියන් උසට සෑය හැදෙව්වා. එතකොට මේ උතුම් සෑය ඉස්සල්ලාම කළේ දෙවි කෙනෙක්. ඊළඟට රහතන් වහන්සේ නම. ඊළඟට රජ කෙනෙක්. දෙවි කෙනෙක්, රහතන් වහන්සේ නම, රජ කෙනෙක් කරපු තුන් සෑයක් එකට තියෙනවා. එදා ඉඳලා බොහෝ පූජා සත්කාර සම්මාන පැවැත්වෙනවා. ඊට පස්සේ කේස ධාතු සෑය මිනිස්සු වඳින්න පුරුදු වුණා. මිනිසුන්ගේ ජීවිත පිනෙන් පිරි ගියා. එතකොට රුවන්වැලි සෑය නෑ. ද්‍රෝණයක් ධාතු සෑය නෑ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නිසා අකුධාතු තැන්පත් සෑය තූපාරාමේ මිනිස්සු වන්දනා කරනවා. පිහිටිරන්ට උරුහුණේ මිනිස්සු ඇදීගෙන ආවේ මේ ගුණ සෑයට. පහළ ප්‍රදේශයේ මිනිස්සු. ඉතින් මේ ගුණ සෑය රජාණන් වහන්සේ වඳිනවා. ඒ කාලේ මිනිස්සුන්ට සෑයි ලොකු නෙවෙයි ඕනනේ. ධාතුන් වහන්සේලා. ධාතුන් වහන්සේලා. ඊට පස්සේ ඔන්න දුටුගැමුණු රජුගේ කාලය ආවා. දුටුගැමුණු රජුගේ කාලේ එනකොට මේ මියුගුණ අල්ලගෙන මේ මහවැලිගඟේ මෙහා උඩ පිහිටි රට එළාර. දෙවියන් එළාරගේ සේනාව වටේ සිංහලයන් සෑය ළඟට එන්න දෙන්නේ නැහැ. අඩන්තේක්ටම් කරනවා. කරදර කරනවා. මිනිසුන්ට සිස්සේ වඳින්න බෑ. මේ තමයි එළාරගේ ප්‍රාකාරය, ආරක්ෂක ප්‍රාකාරය. ගඟින් එහා පැත්තේ උඹලා හිටපල්ලා. මෙතනින් උඩ එළාරගේ. දුටුගැමුණු රජතුමා මහා සංගරුවනට වැඳ මේ එහා පැත්තේ මහවැලි ගඟේ මෙගොඩට ආවා. දෙමළ සේනාව පළවා ඇරියා. කඳවුරු බැඳගත්තා. ඒ දුටුගැමුණු රජතුමා දෙමළ සේනාව පළවා හරිමින් වැන්ද පළමු සෑය මේ ගුණ සෑය. යුද්ධේ තියෙද්දී මෙතනම පිරිසක් නතර කළා. මේ සෑය අසූරියන් උසට හදපල්ලා. රක්ත වර්ණ ගඩොලින් අසූරියන් උසට මේ ගුණ සෑය හැදුවා. ඒ සෑම වතාවකම ධාතුන් වහන්සේලා තැන්පත් කර තමයි කරන්නේ. නිකන් සෑයේ එහෙම වට කරන්නේ නැහැ. වට කළා හදනකොට අනිවාර්යෙන් තවත් ධාතු තැන්පත් කරනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ සෑරදානන් වහන්සේ අවුරුදු 800 ගාණක් ගරා වැටිලා තිබ්බා මිනිස්සුන්ගේ වන්දනාවෙන් තොර වෙලා. 100 ගාණක්. ඊට පස්සේ 1940 ගණන් වල මේ සෑරදානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරන්න මේ භූමිය සුද්ධ කරලා මේ සෑරදානන් වහන්සේ හදාගෙන
මුදුන සුද්ධ කරනකොට මුදුනේ ධාතු ගර්භයක් තිබ්බා. ඒ ධාතු ගර්භේ විවෘත කළා. මම හිතේ ජනවාරි මාසෙම විවෘත කළේ. ජනවාරි 4. ඒ ධාතු ගර්භේ විවෘත කරනකොට ඒ ධාතු ගර්භේ කරවලා තියෙන්නේ විජයබාහු රජුරු. ලස්සන සිටුවන් සහිත ලස්සන ධාතු ගර්භයක්. එහි ධාතුන් වහන්සේලාම තිබිලා තියෙනවා 1100 ගාන. සර්වඥ ධාතු. ඒ ධාතුන් වහන්සේලා සහිත නිදන් වස්තු ගැන ওই පුරාණ පොතපත්වල මේ කැණීම් ගැන විස්තර තියෙන පොත්වල මම ඡායාරූපත් දැකලා තියෙනවා. එහි ඡායාරූපත් මම දැකලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා 4 කොටුවේ තැන්පත් කරලා තමයි මේ මෑත යුගයේ මේ උතුම් මහා ස්තූපයේ මේ ඉදුණේ. කලින් කල රජවරුන් විසින් මහසී පුදනවා. මේ ගුණේ මහා කේශධාතු සෑරදානන් වහන්සේ. මේ සෑරදානන් වහන්සේ හරි පුදුමයි. ලංකාවේ සියලු චෛත්‍ය අතර මොකද්ද වෙනසක් දෙන්න මෙතෙන්ට ආවා. හවස් කාලේ උදෑසන කාලේ අයිනක තනියෙන් හොදකලා වෙලා මේ සොඳුරු සෑ දෙස බලාගෙන සිටීම අමුතු සමාපත්තියකට සංවර්ධනවා වගේ එකක්. මේ යුතුම් මේ ගුණ සෑ දෙස බලාගෙන සිටීම මේ සිත මහත්සේ සංසුන් කරවන දසුණක්. අපිට ඇහැට නොපෙනුනාට හිතට මොකද්ද අනන්ත සම්බුදු ගුණයක් දැනෙනවා. ඒ නිසා සිත බොහෝසේ පහන් කරගන්න මේ උතුම් සෑරදානන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ නීල වර්ණ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින තුන් ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින මේ උතුම් මියගුණ සෑය ගැන සිත පහන් කරගන්න. මේ උතුම් සෑරදානන් වහන්සේට යම් කිසි කෙනෙක් මලින් පුදනවද, පහනින් පුදනවද, සුවඳින් පුදනවද, අත් එකතු කොට සාදු කියලා වන්දනා කරනවද, ඈත සිත නමුත් කොත් කැරැල්ල දෙස බලා සාදු මියගුණ මහසෑයයි කියලා සිහි කරනවද, ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. හිතසුව පිණිස පවතිනවා. පින්වතුනි, මෙවැනි වූ සෑ රජුන් ස්තූප වැඳ වැඳා ගොඩ යන්න මේ ආගාදයෙන් අන්ධකාර ලෝකික අපි ඉපදිලා ඉන්නේ. මනුස්ස වර්ගයා කෙලෙස් වලින් පහළට එරෙනවා. කෙලෙස් වලින් පහළට එරෙනවා මිනිස්සු. අන්ධකාර ලෝකික අපි ඉපදුනේ. ගොඩ යන්න බෑ. මැරෙන සත්වය උපදින්නේ සතර අපායේ. පින් කරනවා මිනිස්සු. ඒ පින් කරන දේම මගේ මං හදපු වෙහෙර, මං හදපු කුටිය, මං හදපු පන්සල කියලා මම කියලා සක්කාය දිට්ඨියේ සායම අතුල්ලනවා. මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? කවුරු වෙලාද උපදින්නේ? බාහිරව. බාහිරව. පුදුම සාගතයි. ළඟදී අම්මා කෙනෙක් පොල් ගහකට කෝල් කරලා කියලා තිබ්බා හරි වැඩි. දුව අද රෑ 12ට කලින් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා පොළොවේ අත් ගගහ කියනවාමයි කිව්වා. ඊට පස්සේ කිව්වලු රේඩියෝ එකේ බණ කියන හාමුදුරුවෝ මොනවාරි කිව්වොත් අහනවද කියලා. මොකද ඒ ගෙදර නිතර රේඩියෝ එකේ බණ දානවා. ඒ හාමුදුරුවෝ කිව්වොත් අහන්න නැත්තම් මැරෙනවාමයි. ඊට පස්සේ ඔන්න පොල් ගහවල ඉන්න යම්මා ඈතක ඉඳලා කොයි ලෝකෙ හිටියත් හොයා ගන්නවා කියලා හිතාගෙන පාරට බැහැලා පොල් ගහවලට කතා කරනකොට දැන් මමත් පොල් ගහවලට වැටලා හිටියා. ඒ අම්මලා ඉතින් ගෙන්නගෙන ආවා. මේ අවුරුදු 16ක පොඩි කෙල්ලේ මැරෙනවලු. පස් වතාවක් අම්මලා තාත්තලා දාලා ගිහිල්ලා හිතුවකේ යනවා බස් එක නැගලා කොයි හරි යනවා. සිහි විකාරයෙන් යනවා. අම්මලා ඉතින් ගිහිල්ලා ගෙන්නගෙන එනවා. ගෙන්නන ආවට පස්සේ ඔක්කොටම බයිනවා. උඹලා දැනගන්නලා කියලා. කිල්ලගේ ඇහි කඳුලක් වැටෙන්නේ නැහැ.
ඊට පස්සේ ඒ කොල්ලෙක් යාළු වෙලා කියනවා ඒ කොල්ලත් එක්කමයි මං යන්නේ. ඊට පස්සේ ඇහුවා ඇයි දුව ඔහොම කියන්නේ? නෑ ඒ කොල්ලා මම මුණ ගෙහින් දාවට පස්සේ සුදු මැණිකේ කියලා මං දිහා බලාගෙන අඬනවා. මට ඒක තරහා ගන්න බෑ. කෙල්ල කියනවා. අර අම්මලා කියනවා උඹ වදපු අම්මා පෝෂණය කරපු අප්පාගෙන් වැටෙන කඳුළු උදු උඹට පේන්නේ නැද්ද? ඒව මට අදාළ නෑ. කෙල්ල කියනවා. ඊට පස්සේ ආයෙ දවසක් කියනවා අර කොල්ල මට ඕනමයි මං ওই කොල්ලත් එක්කමයි යන්නේ. ඊට පස්සේ අම්මලා කියනවා ඇයි දුව ඔහොම කියන්නේ? නෑ එයා මම මොන ගෙහින් දාපු වෙලාවේ කට්ටකින් මගේ නම අතේ ලියා ගත්තා. පච්චයක් ගහගත්තා. එච්චර එයා මට ආදරේ. ඒ නිසා මම යනවා. ඒ වෙලාවේ අම්මා හැට්ටි පොඩ්ඩක් මෑත් කරලා ඒ අම්මගේ බඩ පෙන්නුවා කෙල්ලට. ඒ කෙල්ල ඉපදුනේ සීස කළා. දුව උඹට මේ පච්චේ පේන්නේ නැද්ද? ඒ අම්මා කිව්වේ දරුවෝ ඔක්කොම ළඟ ඉද්දින් මං අහක බලාගෙන අහගෙන හිටියා එච්චර සංවේදී. ඒව මට අදාළ නැහැ. දුව කියනවා. ඊට පස්සේ බත් විකුණලා අම්මා ජීවත් වෙන්නේ. ඊට පස්සේ දුව දැන් දඩබ්බරයිනේ. මැරෙනවා කියනවා කොල්ලෙක් කියන්න ඕන කියනවා. ඒ හිතුවක්කාරයි. අම්මලා තාත්තලා ගැන කඳුලක් සලන්නේ. අම්මලා කියන තෝ ඵලයන්. ඔය දුක් ගැනවිලි කියද්දි අම්මත් අඬනවා තාත්තත් අඬනවා තව එයාගේ මල්ලි කෙනෙක් ඉන්නවා එයාත් අඬනවා ඔක්කොම අඬනවා. මහත් අහක බලන්න මටත් හරියට ෂොක් වුණා ඒ කතාව. එනමුත් අර කෙල්ල ඉන්නවනේ කඳුලක් නැති ඇහෙන් මට නම් තේරුණා මේ ඉන්නේ කෙල්ලෙක් නෙවෙයි ඇතුලේ ඉන්න කෙනෙක්. මං කිව්වා ඊට පස්සේ අර වෙහිර දෙස බලාගෙන ඇස් පියාගන්න දුව කියලා. ඇස් දෙක පියාගම්මෝ මට බැවුලුව කරකැවෙනවා කිව්වා. මං දැනගත්ත ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා දුව අම්මට කිව්වා මේ කෙල්ල ගෙන්නන යන අඟුලිමාල මාසයට. තුන් ලෝකයක සත්‍ය ආනුභාවී පැතුරු අඟුලිමාල මුනිදුන්ගේ ධාතු සෑයේ තියෙනවා. ඒ සෑයට වැඳලා ජීවිතේ පුදන්න. ඊට පස්සේ ඒ දුව පවුදා ගෙන්නන්න ගිහිල්ලා සෑයට නල්ල තිනකොටම හිටපියතොට කියලා හයියෙන් සද්දයක් ඇහුණා. එතකොටම යන්න පේන්න ගත්තා. ගෙදර පේනවා. ගේ හොඳට පේනවා දැන් මෙයාට කැමරා කළා වගේ වීඩියෝ එකකින් වගේ පේනවා දැන්. ගේ ඉස්සරහ පිට බංකෝක ඉඳගෙන ඉන්න විට කකා කෙල වැగిරෙන කටෙන් පණුවක් කෙරෙන බඩ මහත සීයා කෙනෙක්. අපේ ඉඩම් මේවා. අපේ ඉඩම් තොපි ඵලයව. තෝ බිල්ලට ගන්නවා අනිත් උන් පන්නනවා. ඕක තමයි දිගටම කියන්නේ මන්තරේ වගේ. දැන් මෙයාට ඇහෙනවා අරයා කියන එක. ඊට පස්සේ ගේ වටේ මගුල් සාරිය ඇඳගෙන ලස්සන කෙල්ලෙක් යනවා. වටේ යනවා. ඒ කවුද? පුදුම සාගතයි පින්වත්. ඒ කෙල්ල ඇහුවා උඹ කවුද කියලා. අපි මගුල් දවසේ මැරිච්ච උන් කිව්වා. ඊට පස්සේ අර අම්මගෙන් ඇහුවා. ඒ විලාම ෆෝන් එකත් ඕන් එකේ තියාගෙන මාත් අහගෙන හිටියේ කතාව. මගුල් දවසේ කට්ටිය ගහගෙන ජෝඩුව මැරිලා යනවා. එතකොට මේ චූටි කෙල්ලට අවුරුද්දයිලු වයස. කෙල්ල දන්නේ නැහැ. අම්මා එදා තමයි විස්තරي කිව්වේ. අර පෙරේදයක් කියන ඒ කතාව. මං හිතන්නේ අනිවාර්යෙන් ඉඩම් ප්‍රශ්නයක් තමයි මගුල දවසේ ඇදුනේ. ඇයි අර මනමාලි ගේ වටේ යන්නේ? මනමාලි බැඳපු මිනිහා හොයනවා. මිනිහා බාහිරවයා වෙලා අතන ඉන්නවා. මිනිහාට අර මනමාලි පේන්නේ නැහැ. අර පෙරේතිය. පෙරේතිට අරයා පේන්නේ නැහැ. මෙයාට දෙන්නම පේනවා. මං කියන එක තේරෙනවද? මම මේ කියන්නේ මිනිස්සු මැරිලා කොහෙද යන්නේ?
මේ ධාතු සෑම් පහන් සිතින් වැඳ වැඳා ගොඩ ඵලයල්ල. එච්චරයි කියන්නේ. සද්ධාවම උපද්දවා ගන්න ඕන. පන්සිල්වත් රකින්න. සක් සුදක්සේ පැහැදිලි. අනේ ඔබට දිවසක් පහළ වෙනවා නම් මේවා පෙනෙන්න. මිනිස්සු මෙරි මෙරි යන තැන්. දැන් බලන්න එකට මුදු දාලා බැඳපු දෙන්නගෙන් එකෙක් හිතලා තියෙන ඉඩකඩම් ගැන. කෙල්ල හිතලා තියෙන මිනිහා ගැන. අරු ඉඩකඩම් හොයනවා. කෙල්ල මිනිහා හොයනවා. දෙන්නට දෙන්න එක තැන ඉන්නවා පේන්නේ. පුදුම නැද්ද? පරම්පරා ගානකට කලින් අර කෙල්ලගේ දැන් ගෙදර තියෙන තැන කවුද ඒ වලව්වක කෙනෙක් නිධානයක් කියලා. ඒ මැරිච්ච උන් නිධානය ළඟ බයිරවය වෙලා ඉපදිලා. අර පොඩි කෙල්ල කියනවා කවුද මේ ඉන්නේ? බඩ මහත, තොල් එල්ලිච්ච, ඇස් ලොකු, මූණ ලොකු, අතපය කොරවිච්ච සිම්බු අතින් එල්ලගෙන ගේ වටේ දුවනවලු කට්ටියන් මිටියෝ. කවුද කියලා ඇහුවා. කවුද? ඊට පස්සේ නිදානේ ගන්න තව කට්ටියක් ඇවිල්ලා නිදානයක් අරන් තව බහිරවෙක් නිදානෙට බැඳලා ඒ බහිරවයාගේ අත උඩට තියෙන ඇඟ බැඳිලා බන්ධනෙට අත හොල්ලා කියනවා මාව බේරගනින් කියලා. මගේ අම්මෝ මෙහෙමත් සසරක්. අනිත් එවුන් කියන උඹ සතියක් ඇතුළත ගේම් ඵලයක්. නැත්තම් තෝ බිල්ලට ගන්නවා අනිත් එවුන් මහ පාරට දානවා. ඇත්තටම මේ බාහිරව කතාව අපි නොදැනගෙන හිටියත් මේ මිනිස්සු කතා කරන විදිහෙන් තේරෙනවා මේ කෙල්ල නම් මොකක් හරි අනතුරක් කරගන්නවා මේ මිනිසුන්ට පාරට වැටෙන්න වෙනවා කියලා අපිටත් නිකම්ම හිතෙනවා. දැන් ඔය ගෙදර 4 දෙනයි. අමනුෂ්‍යෝ 20ක් 30කගේ ප්‍රශ්න කිව්වා උතන. ඒතර ගෙදර 4 දෙනාට අමනුෂ්‍යෝ 30 දෙනෙක් කරදර කරනවා. ඔයාලා ගැන මම දන්නේ කුසල් බලවත් කරගන්න. පින බලවත් කරගන්න. අපට නොපෙනුණු ලෝකේ පෙනෙන්නේ නැති වුණාට ධර්මයේ තියෙනවා. මෙරි මරි උපදිනවා. ඇයි මේ මෙරි මෙරි ওই වගේ තැන්වල උපදින්නේ? හිත පටු වෙලා. ඇයි හිත පටු වෙලා එකම දෙයක හිත වැඩ කරන්නේ? ඒක මෙන්න මේ වගේ උදාහරණයක්. මාළු ටැංකියේ ඉන්න මාළුවාගේ ලෝකෙ මොකද්ද කියන්නකෝ? වතුරේ අරෙත් යනවා මෙහෙත් යනවා මාළුච්චියෙක් පිටිපස්සේ යනවා කන දේවල් කනවා දියසෙවිල් කනවා. ඕක නේද මාළුවාගේ ලෝකේ? මාළුවට මැරෙනකොට මාළුවාගේ ලෝකෙන් වෙන දෙයක් මතක් වෙයිද? නෑ, ඒක විතරයි මතක් වෙන්නේ. එක්කෝ වතුර, නැත්තම් පිටිපස්සෙන් ගිය මාළුන්ගේ ස්ත්‍රී සතේ, නැත්තම් ගොදුරා. ඕක තමයි මැරෙනකොට මතක් වෙන්නේ. වතුරෙම උපදිනවා ආයෙත් මාළුවෙක්. තිරිසන් ලෝකෙ ගියොත් ජීවිත දහස් ගාණක් එක දිගට යන්න වෙනවා කියන්නේ ඕකයි. හේතුඵල ධම. ඌරෙක් වෙලා උපදිනවා. ඒ ඌරා ඉපදුනාට පස්සේ මහා ඊරිගේ තනපුරුලේ ඉල්ලා කිරි බොනවා. ඒක තමයි ඌරු පෙටියගේ ලෝකේ. අනතුරට බය වෙලා දුවනවා. මඩේ ලගිනවා. ගොල්ලේ ලගිනවා. ලොකු වෙනකොට ඇඟ ඇතුලෙන් දාහය එනවා. තවත් ඊරියෙක් පිටිපස්සේ යනවා. ඒ සැපේ විඳිනවා. ගොදුරු වෙනවා. ඔය ඌරා මන්දකට වුණොත් ඌගේ ලෝකේ මතක් වෙන්නේ මොකද්ද? වෙන මොනවද තියෙන්නේ? මඩේ ලගින එක, ඊරියෙක් පිටිපස්සේ ගිය එක, ගොදුර. ඔය ටික නේද? හිත පටුයි. එතනින් එහාට නෑ සංකල්පනා. ආයෙත් ඌරෙක් වෙලා උපදිනවා. ඔය විදිහට තමයි තිරිසන් ලෝකේ. මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිසුන්ගේ හිත පටු වුණොත්
සමහර මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ මේ ඉඩ කඩන්. එතනින් එහාට ඔළුව වැඩ කරන්නේ නැහැ. මැරිලා උපදිනවා ඕකේ. සමහර අම්මලාගේ ලෝකෙම දරුවෝ උදේටයි දවල්ටයි හවසටයි පන්ති ඉගෙන ගන්නේවා අමයි. පටුයි. දැන් මා මේ කියන දේ ලෝකේ පැතිරී තියෙන ධර්මතාවයක්. එවැනි ධර්මතා ඔවුන් සිතන්නේ. හිත පටුයි. පොඩි දේවල් කල්පනා වෙන්නේ. මැරුණට පස්සේ එතනම උපදිනවා. වෙන ලෝකයක් නැහැ. අප්පෝ පෙරේත ලෝකවල විස්තර. ඒ කියන්නේ මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ඔන්න තරුණ පුතෙක් ඉන්නවා. තරුණ දුවෙකුට ආදරයක් ඇති වෙනවා. මේ කොල්ලා ගෙදර ආවත් ඈම මතක් වෙනවා. ක්ලාස් එකට ගියත් බලනවා ඈ ඉන්නවද. ඊට පස්සේ තව කොයි හරි ගියත් බලනවා ඈ ආවද. ෆෝන් එක ගත්තත් ඈ මතක් වෙනවා. හැම වෙලාවෙම ඇය. ඒතර මෙයාගේ හිත වැඩ කරන්නේම ඇයගේ සංකල්පනාත් එක්ක. ඒතර ස්ත්‍රියකට බැඳුන හිතෙන් ඔහු ඉන්නවා හිත පටුයි. අනිත්‍ය, කාමී ආදීනව, දෙමව්පියන්ගේ දුක, දෙමව්පියෝ තමන් වෙනුවෙන් මහන්සි වෙන එක, අනාගත ලෝකේ, සංකීර්ණ ලෝකේ, අනාගත ලෝකෙට මුහුණ දෙන හැටි කිසිවක් ඔහුගේ හිතේ නැහැ. තියෙන ස්ත්‍රිය ගැන බැඳුන හිත ගෑනුමයි මතක් වෙන්නේ. මරුණාට පස්සේ උපදිනවා. මේ කර්මයට අනුව එක්කෝ ස්ත්‍රියගේ ශරීරයේ අසුචි බොක්කේ උපදිනවා, නැත්තම් පිටිපස්සෙන් එන විදිහට උපදිනවා. පටුයි. කල්පනා කරන්න හිත චුට්ටක් පළල් වෙලා. මේ ආවට ගියට කියන එකක් නෙවෙයි. දවසක් මේ මගේ කනට ඇහුණ කතාවක්. අම්මා මැරෙනකොට දුව විවාහ වෙලා නැහැ. දුව ගැන හිතා තමයි අම්මා මැරුණේ. මේ ගිට යන කලදසාවක් කියලා. මැරිලා පිටිපස්සේ මාවා පෙරේති. ඊට පස්සේ මේ කතා බහ ඇති වුණේ අවුරුදු 30කට 25කට 30කට පස්සේ. 25ක් කියන්නකෝ. අවුරුදු 25කට පස්සේ තමයි මේ පෙරේති ඇවිස්සුනේ. ඊපස්සේ කතා කරලා දානේ දීලා නොයි දේවල් කරලා ඔන්න යන විදිහට කතා කළා. අන්න එතකොට තමයි ප්‍රේතිට මතක් වුණේ ඇඳුන්නේ. අවුරුදු 25ක් තමන්ගේ ඇඟේ වස්ත්‍රයක් නැහැ කියලා ප්‍රේතිට හිතුන්නේ. ඇයි හිත වැඩ කළේ මොකේද? අර දුව කියන තැන. දැක්කද ප්‍රේත ලෝකේ පටු බව? ඒ නිසා අපි මිනිස්සු කියනවානේ අනේ ඇයි මැරිලත් මොන් අපිට වද දෙන්නේ කියලා. ඒ පෙරේතයන් අපිට වද දෙනවා කියලා හැඟීමක් නැහැ. ඒ පිටිපස්සෙන් එනවා. ඒක මිනිසයාට කරදරයක් කියලා හිතන්න හිතක් ඒ ඇත්තන්ට නැහැ. හිත පටුයි. ඒ නිසා මන් නිසා තවක් කෙනෙකුට පීඩාවක්ද, අපහසුයක්ද, කරදරයක්ද, මේක හොඳයිද නරකයිද කියලා විමසන්නේ නැත්තම් ඒ හිත පටුයි. පටු තැනක උපදිනවා. කල්පනා වැඩ කරන්නේ. ෆෝන් එකක් අතට අරගෙන ෆෝන් එකේම එබි Facebook හෝ මොනවාරි වීඩියෝ බල රැලි වෙනකල් ඉන්නවනේ. එතකොට දැන් මේ නිදිමතයි මට හිට ගමනක් යන්න තියෙනවා. මේකෙන් මගේ කෙලෙස් ඇවිස්සෙනවා, සල්ලි කැපෙනවා, කරදරයක්, මගේ හිත පිරියෙනවා. කල්පනා කරන්නේ. හිත පටුයි. මේක බලන්න ඕන. කතා කරන්න ඕන. පණිවිඩයක් දාන්න ඕන. හිත පටුයි. පටු හිතක් තියෙන කෙනෙක් උපදින්නේ යම් තැනකද? ඒ අය උපදිනවා. ඔක තමයි පටු සිත ගන්නතොර හිත පුලුල් කරගන්න. එකම දෙයක ගැලෙන්න එපා. හිත පළල් වෙන්නේ බුදුබණත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දවසින් දවස එක එක විදිහට ලෝකය ගැන විස්තර කරලා දෙනවා. ඒව අහනකොට මේ හිත පළල් වෙනවා.
අලුත් වෙනවා. නොදන්න දේවල් දැනගන්නවා. පින්වතුනි, මේ යන තුරු බුදුබණ පද මහන්න, ධර්මයේ මහන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගල්ලෙන් වල වනේ හුදකලාව ගොඩක් අය කුසල් වැඩුවා. ඒ කාලේ මිනිස්සු මහ පින්වන්තයි. රහතුන්ගේ යුගය, දෙවියන් බඹුන් මිහි මණ්ඩලට පැමිණිච්ච යුගය, ඒ යුගයේ අවසන්. දැන් හැම තැනම ඉන්නේ අපිට ගොඩක් කරදර කරන අය. මේ වගේ බේරෙන්න තියෙන එකම එක ප්‍රතිරූප දේශය තමයි මේ උතුම් ධාතු ස්තූප වැඳ වැඳ ඉන්න එක. මේ ධාතු ස්තූප නිතර වැඳ වැඳ, බෝධීන් වහන්සේලා වැඳ වැඳ නිතර පිරිත් කියා ඉන්න අයට හොඳ පරිසරයක් හැදෙනවා. ඒ අය අමනුෂ්‍යයන්ගෙන් පෙළෙන්නේ නැහැ. අපි පින්වතුනි, අපිට මොන හරි ප්‍රශ්න තවත් තියෙන්න පුළුවන්. මෙච්චරවත් පිනක් කරගෙන ඉන්නේ මේ ස්තූප වැඳ වැඳ ඉන්න නිසා. මේ බෝධීන් වහන්සේලා වැඳ වැඳ ඉන්න නිසා, පිරිත් කියා ඉන්න නිසා තමයි මෙච්චරවත් යහපතක් තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා මේ වාගේ උතුම් ධාතු ස්තූප වඳිද්දි හිතත් පටු කරගන්න එපා. මේ වාගේ ස්තූප වඳිද්දි හොන්දට බුදු ගුණ කියන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කර කර වඳින්න. හිත කේස ධාතුන් වහන්සේලා සිහි කරලා වැඳලා, ග්‍රීව ධාතුන් වහන්සේ සිහි කරලා වැඳලා, බුදුරජාණන් වහන්සේගේ මහා වීර ගුණේ සිහි කරලා, නවාරාධි බුදු ගුණ සිහි කරලා සිත්සේ වඳින්න. හිත පළල් වෙනවා. මෙතෙන් ඇවිල්ලා පටු ප්‍රාර්ථනා කරන්න එපා. මොකද්ද පටු ප්‍රාර්ථනා? මම දැකලා තියෙනවා තරුණ දූල පුතාලා එනවා. කතාව පිට එන්නේ. වඳිනවා යනවා. හිත පළල් නැහැ. වැඳ පින තියෙනවා. හිත පළල් නැහැ. ඒ සමහර අය ඇවිල්ලා ප්‍රාර්ථනවා. ওই තරුණ දූල පුතාලා හරි බොළඳයිනේ. මල් කලඹ මෙහෙම තියෙනවා, මල් වට්ටිය දෙන්න මල්ලලා. අපේ බලන්න බෑ. මොකද්ද පැතුම? උපනූපන් ජීවිතේ ඔයා මගේ වේවා, මා ඔයාගේ වේවා. අත්තරින්නේ මේ ධාතු සෑයක් ළඟ පැතුවනේ. කර්මාන රූපෝ ඊළඟ ජීවිතේ ගෑණි ඉපදිනවා යක්ෂණියක් වෙලා. කොල්ල මනුස්ස ලෝකෙ ඉපදිනවා. කොල්ලට බනහලා මහාන වෙන්න දෙනවා. දැන් පිටිපස්සෙන් එනවා කවුද? යක්ෂණී. දැන් අර හාඳුරු ඇවිල්ලා සමන් දෙවියෝ ළඟ ඉල්ලා හිටිනවා කේස ධාතු සෑය ළඟ. මාව මේ අමනුෂ්‍ය ඕදුරෙන් බේරගන්න කියලා. මේ සෑය ළඟ නේද දෙන්න එකට බැඳීම පැතුවේ? අත්තරින්න එපා කියලා. ඒ දෙක ඉදිරියේම මේ දෙවිවරු මැදිස්තයි. සමන් දෙවියෝ ආර්ය ශ්‍රාවකේ. බුදුරජාණන් වහන්සේ කාරණා දෙකේම මැදිස්තයි. පතන්නේ පහින පැතුම්. මේ ස්තූප ළඟ සසර දුකින් නිදහස් වීම පතන්න. මේ ලාමක රාගය, ලාමක ද්වේෂය, ලාමක මෝහය, මේ කෙලෙස් කිනි නිවන්න පතන්න. තව ඇහෙනවා අම්මලා දරුවෝ ගෙන්නගෙන ඇවිල්ලා, අනේ කේස ධාතු සෑය යන්වාසි ඉගෙන ගන්න ලැබේවා, උපනූපන් ජීවිතයේ අධ්‍යාපනය ලැබේවා. අම්මගේ තාත්තගේ කනට ගහලා ළමයි අද ඉගෙන ගන්නවා. ගුරුවරයාගේ කනට ගහලා ළමයි අද ඉගෙන ගන්නවා. ඔය හැම වැරද්දක්ම කරන් ඉගෙන ගත්තේ උන්නේ. හතපු දේ හම්බ වුණා. ගුණධර්ම නැහැ. ගුණධර්ම නැහැ. තව සමහරව ඇවිල්ලා පතනවා හොඳ ගෙයක් ලැබේවා. හොඳ ගෙවල් වල ඉඳලා කරන්න තියෙන සියලු වසල වැඩ මිනිස්සු කරන්නේ නැද්ද? ඔය ගෙවල් වලම ස්වාමියාගේ වසලකම් ඉදිරියේ, බිරිඳගේ වසලකම් ඉදිරියේ පීඩාව නැමැති උල ඇනගෙන මිනිස්සු කොච්චර ඉන්නවද මාලිගාස්සේ. මාලිගාවක ඉන්නවා පීඩාව නැමැති උල ඇනගෙන. උලක් ඇනිච්ච කෙනෙක් රතු පළසක තිබ්බත් සැපයක්ද? උලක් කැනගත්ත කෙනෙක් මල් යහනක තිබ්බත් සැපයක්ද? උලක් කැනගත්ත කෙනෙක් දෙව්ලොව වලා ගැබක් මත තිබ්බත් සැපයක්ද? උලක් කැනගත්ත කෙනෙක් බඹලොව බඹ විමනේ තිබ්බත් සැපයක්ද?
පීඩාව, කරදර, දුක ඇනගෙන මාලිගාවල ඉන්නවා. ලොකු වාහනයක යනවා උල ඇනගෙන. පැතුව වාහනේ. අපි මේ ලෝකේ නොවිඳපු සැපක් නෑ. නොවිඳපු දුකකුත් නෑ. පතපු නැති දෙයකුත් නෑ. නොපැතුවේ රාග, ද්වේෂ, මෝහ දුරුවීම. මේ දුක සදාතනික වෙපා කියලා. සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. නොපැතූ පුතේ. පතන්න මේ උතුම් ධාතු සෑවල් වැඳ වැඳ. කෙලෙස් ගිනි එපා. රාග ගිනි එපා. ද්වේෂ ගිනි එපා. මෝහ ගිනි එපා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ධාතුන් වහන්සේලා ධර්මයෙන් හැදුනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන්නේ. මේ වගේ ධර්ම ප්‍රචාරයේ පවා, මේ ධර්මයේ මිනිසුන්ට ඇහෙන්න සැලසෙන එක පවා අපිට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කරන්න. ලංකාවේ එක්තරා කාන්තාවක් හිටියා. ඇය රහතුන් වහන්සේ නමකට රත් පැහැ වස්ත්‍රයක් පිදුවා. ඇය ටිකක් ලස්සන නෑ. ලස්සන නැති කෙල්ලෝ පතන්නේම මොකද්ද? ලස්සන. කොණ්ඩේ දිග නැති කෙල්ලෝ පතන්නේම මොකද්ද? දිග කොණ්ඩේ. කටහඬක් හරියට නැති කෙනා පතන්නේ ලස්සන කටහඬ. හොඳ මිනිහෙක් නැති ස්ත්‍රිය පතන්නේ හොඳ මිනිහෙක්. හොඳ බිරිඳක් නැති කෙනා පතන්නේ හොඳ බිරිඳක්. දරුවෝ නැති කෙනා පතන්නේ දරුවෝ. මහා බොරු නම් කියන්නේ ඔය බොරු කියලා. ඇය පැතුවා රන්වන් වස්ත්‍රේ රහතුන් වහන්සේට පුදලා උපනෝපන් ජීවිතේ අන් අයගේ මන මෝහනීය වෙන, අන් අය උමතු වන ලස්සනක් ලැබේවා කියලා. ඊළඟ ජීවිතේ ඉපදුනා රත්තරන් තිලකයක් වගේ කෙල්ල ලස්සනයි. ස්වර්ණ තිලකා මේ ලංකාවේ. 16 හැවිරිදි වෙනකොට ඇගේ ලස්සනේ ප්‍රභාස්වර භවෙන් ඒ ගමේ කොල්ල උමතු වුණා. කොල්ල කිව්වා මමමයි අර කෙල්ල බඳින්නේ කියලා. ඊළඟ කොල්ල කිව්වා උඹට දෙන්නේ නැහැ මමමයි බඳින්නේ කියලා. නිකම්ම කොල්ල කාකොටා ගත්තා. අවසානයේ කොල්ල කඩු කිනිසි වලින් ඇනගත්තා, මරා ගත්තා. නගර ප්‍රදේශ පිටින් කොල්ල මරා ගන්න ගත්තා එක කෙල්ලෙකුට. අවසානයේ රජෙන් මේ කෙල්ල අරගෙන කඩුවෙන් කීතු කළා දැම්මා. උඹ නිසා මේක වෙන්නේ කියලා. ඔච්චර විනාශයක් වුණේ මොකක්ද තැන? පැතීම. උත්තරීතර ප්‍රාර්ථනා පතන්න. සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර සේවනය, ධර්මය අවබෝධ වෙන එක, සත්පුරුෂයන් ළඟ උපත. ඒව පතන්නම්පා. අපි අද පතනදී හිත වැරදි කියලා තේරෙනකොට පතලා ඉවරයි. යසෝදරාවත් පතලා සංසාරේ ඇවිල්ලා අර කැවුම් ගෙඩියක් නිසා උඹේපා කියලා පැතුවනේ. ඊළඟ ජීවිතේ ඉපදුනා කුසපභාවති. බලන්නකො මේ පැතිමේ තියෙන බලය. ඒ නිසා මේ උතුම් ධාතු ස්තූප ළඟ සමහර ලාමක කෙල්ලෝ හීන හිත් තියන අය මිතරන් ධාතු ස්තූප ළඟ මල් පුදලා වැඳලා කියනවා අර කෙල්ල මට යාළු වෙන්න ලැබේවා. බුදු කෙනෙක්ගෙන් ඉල්ලනවද? කාමේ නැමැති කුෂ්ටේ කහ ඉන්න ගමන් තවත් ඒ කුෂ්ටේ කහන්ට කුෂ්ටියක් හොයනවා. බුදු කෙනෙක්ගේ මහා ධාතු ස්තූපයක් ළඟ. හරි පුදුමයි. අපි දන්නේ එක්තරා ආරණ්‍යක හාමුදුරු නම මේ උතුම් මේ ගුණ සෑය වැඳලා නිකමටද මන්දා ඒ සෑය වංග වැඳලා මේ ධාතු සෑය ආනුභාවයෙන් මගේ තාත්තා අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා සමන් දෙවියන්ට මේ කියන්නේ මැරුණට පස්සේ තාත්තා ඔබ වහන්සේ ළඟටම ගන්න කිව්වා. අසනීප වෙලා හිටියේ තාත්තා. පුදුමේ කියන්නේ එදා රෑ තාත්තා මැරුණානේ. මැරිලා ඉපදුනේම සෑය ළඟ.
පස්සේ හාමුදුරන් මම හිතේ කතා කරලා හරි සම්බන්ධ වෙලා මගෙන් ඇහුවා ඇයි හාමුදුරනේ එහෙම වෙන්නේ කියලා. මේසා උතුම් ධාතු ස්තූපයක් ළඟ උපසම්පදා භික්ෂුවක් නල්ල තියලා පතන පැතිල්ල. සෙල්ලම් කරන්න එපා ධාතු ස්තූපත් එක්ක. ජයශ්‍රී මහ බෝධින් වහන්සේලා ළඟ සරණ සොයාගෙන කෙලෙස් ගිනි නිවා ගන්නට ඖෂධය සොයාගෙන එන්න මේ ධාතුන් වහන්සේලා ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. එදා බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටිනකොට ආකාශයේ බකනිටා බ්‍රහ්මලෝ දක්වා දිව්‍ය විමාන අයින් වුණා කියලා. අදටත් මේ සෑය කෙලින්ම ආකාශයට දිව්‍ය විමාන අයින් වෙලා තියෙනවා. කේශ ධාතු සෑය යාන බව. දිව්‍යම් බඹ වන්දින මහ සෑය. ඒ ඇවිල්ලා ෆොටෝ ගහන්න එපා. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ඇති ඒවා ගන්න. තමන්ගේ අතින් ෆොටෝ ගහන්න එපා. ඊළඟට කොල්ලෝ කෙල්ලෝ අත් බැඳගෙන පටලවාගෙන කාම ලෝකෙ සැරිසරන්න එපා. එක මලක්ද ගේන්නේ මල සන්තෝෂයෙන් පුදන්න. බුදුගුණ කියා වඳින්න. අනවශ්‍ය කතා බහ මේ මලු එපා. හිත පුලුල් කරගන්න පටු සංකල්පනාවල ඉන්න එපා. ලෙඩෙකුට උනත් ආශිර්වාද කරනවා නම් හොඳට තෙරුවන් වැඳලා බොජ්ජංග පිරිත් සජ්ජායනා කරලා අඟුලිමාල පිරිත් ආදී සජ්ජායනා කරලා මෛත්‍රිය සිහි කරලා කේස ධාතුන් වහන්සේලා වැඩ සිටින බව සත්‍යයි, ගිරිවා ධාතුන් වහන්සේ වැඩ සිටින බව සත්‍යයි. මේ ගුණ මහා සෑය බොහෝ දෙනාගේ දුක් දුරු කරන බව සත්‍යයි. බොජ්ජංග පිරිත් වල ධර්මානුභවයෙන් සත්‍යයි. මේ රෝගියා සුවපත් වේවා කියලා දහම් සිතින් සිත් පතන්න. එහෙමනි පූජා පවත්වන්න. වරද්ද ගන්න එපා. නීච ප්‍රාර්ථනා කරන්න එපා. අදම හිතට ගන්න මම නම් ධාතු සෑයක් ළඟ බෝධියක් ළඟ කාමයක් නම් පතන්නේ. කාමේ නිසාමයි අපි දුක් විඳින්නේ. මෙච්චර දුකක් විඳින්නේ කාමේ නිසා. මෙච්චර උතුම් ධර්මයක් තියෙද්දි අපි කට කැඩෙන කල මේ බුද්ධ ශාසනය අවසන් යුගයයි කියලා කියද්දිනොත් සමහර තරුණයන්ට ධර්මයට ආසයි තිල්ලත් උතුම් නෙක්ඛම්මයකට එන්න බැරි කාමේ නිසා. අත්හැරගන්න බෑ. අර ගෙවල් වල මිනිස්සු දුක් විඳින්නේ මොකක් නිසාද? කාමේ නිසා. අත්හරින්න බෑ. ඔයාලා ওই දුක් අන්දරේ ඔක්කොම විඳින්නේ මොකක් නිසාද? කාමේ නිසා. අත්හරින්න බෑ. පතන්ට සෑරජුන් වහන්සේ තුල වැඩ සිටින ධාතුන් වහන්සේලාට වැඳ නික්කම්මය සත්පුරුෂ ඇසුර ධර්මාවබෝධය මේ දුකින් නිදහස් වීම පතන්න. එක බැඳීමකින් බැට කකා ඉන්න කෙනා තව බැඳීමක් පතන්න එපා. මං දුක් විඳින්නේ බැඳීමක් නිසා. මට මේ උපනූපන් සංසාරේ මගේ හිත බැඳෙන්න එපා කියලා පතන්න. රාගය නිසා නම් බැටකන්නේ, කාමේ නිසා නම් බැටකන්නේ. ඒ කෙලෙසේට නිඳා කර කර බැහැර කරන්න පතන්න. ඔන්න අද කියලා දුන්නා. සෑරදානන් වහන්සේගේ වරුණ හිත පටු කරගන්න එපා කියලා දුන්නා. නිතරම බලන්න එකම තැනද අපේ හිත කැරකෙන්නේ කියලා. පොඩි දේ තුල. එහෙමනම් යාගේ හිත පටුයි. පුලුල්ල හිතන්න. පුලුල්ල හිතන හිතක් හදන්නේ ධර්මයෙන්. නිතර ධර්මය අහන්න. ඊළඟට පින්වතුනි අවසාන වශයෙන් කියලා දෙන්න. මේ පටු හිත ජයගෙන දුගති ලෝකවලට වැටෙන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ අවසාන පිළිසරණ ගන්න ක්‍රමය කියලා දෙන්න. මක් නිසාද? ඉදිරියට සුගතිය යන අය බිහි වෙන්නේ නැති තරම්. මේ යන කාම සැඩපහර මිනිසුන්ගේ හිත අවුල් වෙන විදිහ, බොළඳකම, මිනිසයන්ගේ හිත පළල් නැති බව. ඇයි බලන්න ගෙවල් වල තියෙන්නේ ඇඬිල්ලමනේ. පීඩාවමනේ. කතා කළොත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් නේ. ප්‍රේත භූත ප්‍රශ්නනේ. තරුණ ළමයිට කතා කරපු ගමන් කාමයේ ප්‍රශ්නනේ. කොච්චර පටු වෙලාද මේ වගේ අන්ධකාර ලෝකයකින්
සුගතිය කරා යන්නේ ඉතාමත් සුළු පිරිසක්. ඒ සුගතිය කරා යන්න නම් කාරණා පහක් තියෙන්න ඕන. මොකක්ද ඒ කාරණා පහ? සීක බල, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මොනවද ඒ කාරණා පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න පහන් සිත. මේ ධර්මය අහනකොට ඇත්ත නේද, මේක ඇත්ත නේද කියලා හිත පහදින්නේ ශ්‍රද්ධාවට. ඒක පිළිගන්නේ ශ්‍රද්ධාවට. සීලය කියලා කියන්නේ පංච සීලය රකින්න ඕන. හරි, ඔයාලට උපසම්පදා වෙන්නත් බැරි නම්, සාමණේර සීලයක් රකින්න බැරි නම්, මහාන වෙන්නත් බැරි නම්, හතර පොයට සිල් ගන්නත් බැරි නම් සීල්පද පහක් රකින්න. මහා වීරයාණන් වහන්සේ දසමරුම් පරදා සම්මා සම්බුදු වෙලා කෝටි සංඛ්‍යාත පිරිසක් සසරින් එතරට වැඩිය බුද්ධ ශාසනේ ලොකු දෙයක් කරන්න එපා. බැරි නම් පහක් කරන්න. සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඔය පහ රකින්න. තවත් තමන්ගේ ජීවිතය සුද්ධ කරගන්න ආසයි නම් පොයට අටසිල් සමාදන් වෙන්න. සීලය, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත. ශ්‍රුත කියන්නේ දාන් දෙනම. එයා දහම් ධර්මය අහනවා, එකක් හරි පුරුදු කරනවා. ශ්‍රුත. ඔන්න අද ඇහුව බණ අද ඉඳලා හිතනවා මන් ලාමක ප්‍රාර්ථනා කරන්නේ සෑයවල් ළඟ, බූදි ළඟ. අන්න අහපු දේ ක්‍රියාත්මකයි. යම් ශ්‍රුතවන්තයෙක්. හිත එකකම පටු කරන්නේ. දැන් හිතනවා මම මෙහෙම හිත හිතා ඉඳලා මම මැරුණොත් එimhe කොහේ උපදීද දන්නේ. මම කෙල්ලෙක් ගැන හිත හිතා ඉඳලා මැරිලා කොහේ උපදීද දන්නේ. මම මේ ෆෝන් එකේ ඉඳලා මැරිලා මේ වෙලාවේ මැරුණොත් මං කොහේ උපදීද දන්නේ. මගේ හිතේ ආසාවල් ඇති වෙන විදිහට මම මැරුණොත් කොයි ලෝකෙ උපදීද දන්නේ. එයා සංවර වෙනවා. අයියාට මැරිලා උපදින ලෝකෙ ගැන බණ අහලා තියෙනවා. පුදුමේ කියන්නේ බලන්නකෝ, එක විවාහ වෙච්ච දවසේ දෙන්නා මැරුණා. මිනිහා ඉඩම් ගැන හිත හිතා මැරුණා. බිරිඳ මේ ස්වාමියා ගැන හිත හිතා මැරුණා. එක ගෙදරම ඉපදුණා. දෙන්නට දෙන්න පේන්නේ. පුදුම වැඩේ නේ. පුදුමයි. දැක්කද ප්‍රේම දෝෂ? ප්‍රේමේ භයංකාරකම්. මිනිසා අහපු බන්න පුරුදු කරනවා. ශ්‍රුතයි. සද්ධා, සීල, ශ්‍රුත නිතර බණ අහනවා. ත්‍යාග කියන්නේ දන් දෙනවා. ත්‍යාගයේ සඵල වෙන්නේම එක දෙයක් දුරු කරොත්. ත්‍යාගය කියන්නේ දෙනවනේ, දන් දෙනවනේ. ඒක ත්‍යාග සම්පatti වෙන්නේ තව දෙයක් දුරු වෙන්න ඕන. මොකද්ද? මොකක්ද දුරු වෙන්න ඕන දේ? මසුරුකම. දුන්න දේ අත්හැරලම දෙන්න ඕන. ඒක ගැන හොයන්න හොඳ නැහැ. ඇයි දුන්න දේ ආය අල්ලගත්තොත් බහිරවෙක් වෙනවා. පැහැදිලිද මං කියන එක? දුන්න දේ අත්හැරලම දෙන්න. දානයක් දෙනකොට අත්හැරලම දෙන්න. දානයක් Taman දීලා තමන් වැඩ ටික ඉවරලා එනකොට තමන්ට බත් කටක් නැත්තම් සතුටු වෙන්න. තමන්ගේ දානේ ඔක්කොම කාලා කට්ටිය සතුටු වෙන්න. මසුරු වෙන්න එපා මට තිබ්බේ නෑ කියලා. යමක් පූජා කළා සතුටු වෙන්න. ඒක ත්‍යාග සම්පත්තිය. සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥාව කියන්නේම ඉපදෙන මැරෙන ලෝකය ගැන කල්පනා කරනවා. පටුසිතේ අනතුරු කල්පනා කරනවා. අනිත්‍ය ගැන හිතනවා. දුක ගැන හිතනවා. අනාත්මය ගැන හිතනවා. මට මගේ ආත්මය කියලා හිතන්න අල්ලගන්න දෙයක් නැහැ මේ ලෝකේ. අපි කවදා හරි වෙන් වෙලා යනවා. වෙන් වෙලා නරක ලෝකෙට ගියොත් එක දැන හිටියක් පේන්නේ නැහැ. ඔය උපමාව ගන්න මං කියපු කතාවට. පුදුම සංසාරයක්. වැස්සට අම්බලමකට ගොඩ වුණා වගේ අපි මේ ආවේ.
මේ ආයුෂ ඉවරුනම විසිරිලා යනවා. කොහේ යයිද දන්නේ ඒ නිසා මැරිලා ඉපදෙනවා කියන එක හිතන්න. ඊළඟට මැරෙනවා කියලා හිතන්න. එච්චර ඒක ප්‍රඥා සම්පත්තිය. මේ මරණානුස්සතිය දුර තමයි ජීවිතේ ගොඩාක් හැදෙන්නේ. වරදින් නැගී හිටින්න ඒක ප්‍රඥා සම්පත්තියටයි තියෙන්නේ. පසුතැවි ඉඳලා මෝඩ වෙන්න එපා. පරණ වැරදි ගැන හිතා ඉන්න එපා. තමන් අසූචි කරපු දෙයක් මේ බලාපන් මං කක්ක කළා කියලා පෙන්න යන්න එපා. ඊයේ වැසිකිලි කරපු දේවල් අද හොයා ගිහිල්ලා අමන් දාන්න එපා. වැසිකිලි කරපු පෝච්චියට වතුර ගහලා යවලම දාන්න. පරණ වැරදි අමතක කරලම දාන්න. අමන් දාන්න එපා. වැසිකිලි වලට පෝච්චියට වැසිකිලි කළා වගේ කියලා හිතන්න විච්ච වැරදි ඉක්මනට වතුර දාන්න. තමන්ගෙන් වෙච්ච තමන්ගෙන් හොඳ දේවල් ලස්සන මල්ලාසනයක් දිහා වගේ බලාගෙන ඉන්න. මනාව සරසපු ස්තූපයක් වගේ තමන්ගෙන් වෙච්ච හොඳ දේවල් දිහා බලා ඉන්න. ඇයි ඔයාලා හොඳ දේවල් කළා නැද්ද? ඕන තරම් තියෙනවා. අන්න ප්‍රඥාව තැවෙන්නේ. කොච්චර පින් කළත් වෙච්ච වැරදි ගැන තැවි ඉන්න කෙනා නායක වෙනවාමයි මරුණාට පස්සේ. කොච්චර පින් තිබ්බත් දෙබිඩි චරිතය කියන්නේ එකක් කරන්න එකක්. මරුණාට පස්සේ නාග ලෝකේ යනවා. මේ හොඳට පින් කරනවා බණ අහනවා. කතා කළොත් අඬ වැඩියාවක්. අඬනවා වැළපෙනවා පීඩාව දුක ඕවමයි කිය ඉන්නේ. මෙච්චර සෑ වඳිනවා පින් කරනවා. මැරුණට පස්සේ නායක. හිත ඍජු කරගත යුතු වෙනවා අපි. පින්ම සීකල යුතු වෙනවා. ප්‍රඥාව හොඳට ගලවා ගන්න ඕන. අනිත්‍ය දේවල් මේවා අනිත්‍යයි කියලා හිතන්න ඕන. අතීතං නිරුද්ධං විපරිණතං. අතීතේ නිරුද්ධ වෙලා ගියා වෙනස් වෙලා ගියා හිතන්න එපා ඒව ගැන. ඒ නිසා මේ වාගේ උතුම් ධාතු ස්තූප වඳින්න කුසල් වඩන්න මුළු ජීවිතේම කාරණා පහකට ගොනු කරගන්න. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව නසාගෙන කරන්න එපා කිසි වැඩක්. සීලේ නසාගෙන කරන්න එපා කිසි වැඩක්. දහම් දැනුම නැති වෙන විදිහට කටයුතු කරන්න එපා. මසුරු වෙන විදිහට කටයුතු කරන්න එපා. මොකක්වත් දන්නේ නැති අන්ධ බාල පෘතජ්ජන විදිහට ගත කරන්න එපා. තමන් කරන දේන් දැන් මේ අද ඔන්න බලන්න අද ස්තූපේ මනාව සැරසුවා. පින් කළා. මේ බණපද කියනකොට දැන් සෑයේ සරසපු දේවල්ද බණටද හිත යන්නේ? ධර්මයට. මේ තමයි නිමිත්ත. ඒ කියන්නේ මේ ඇසුරු කරගෙන තමයි දහම් කතාවට එන්නේ. ඒක තමයි දහම් කතාවේ දොරටුව. ඒ නිසා පොඩ්ඩක් සරසලා හරි ගොඩක් බණ අහන්න. එතකොට ලොකුවට සරසලා මහන්සි වෙලා දාඩිය පෙරාගෙන සාදු කියලා යනවට වැඩිය එක මලක් හරි පුදලා බණපදයක් අහලා හිත සනසාගෙන යන එක හොඳ නැද්ද? අද සද්ධාවත් ඇති වුණා. සීල් රකින්න ඕන කියලාත් හිතුණා. බණත් ඇහුවා. මලක් හරි පුදලා අත්හැරියා. ජීවිතේ අනතුරුගෙන ඇහුවා. මේකෙන් ගොඩ යන්න නම් ඔයාලා එන්න පුළුවන් නයින් අතර ඉඳලා, යකුන් අතර ඉඳලා, දෙවියන් අතර ඉඳලා, රකුසන් අතර ඉඳලා, නිරේ ඉඳලා, තිරිසන් ලෝකෙ ඉඳලා, කොයි ලෝකෙ ඉඳලා ආවත් මේ පින්ම උඩට පනින්න නම් පහක් ඕන. මොනවද? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා.
ඔන්න විස්තරේ කිව්වා. අපි මේ හැම පිනක්ම කරන්නේ අපායේ දොරටු ඇරිලා තියෙද්දින්ද වැහිලා තියෙද්දින්ද? කියන්නකෝ. සතර අපායේ දොරටු ඇරිලා තියෙද්දින් තමයි පින් කර කර යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා තිබ්බොත් සුගතියේ දොරටුවත් ඇරෙනවා මේට වැටෙන්නේ නැහැ කිව්වා. එහෙනම් ඔතන තමයි රැකවරණේ තියෙන්නේ. දොරටු ඇරිලා තියෙන නිසා සතර අපායේ අපේ පොඩි දේන් වැටෙන්න පුළුවන් සතර අපායට. හිතත් පටුයිනේ. හිත පටු කෙනාට චූටි ලුණු කැටේ ඇති පුංචි වතුර භාජනයේ ලුණු රහ වෙනවා. හිත පළල් වෙච්ච කෙනාගේ අතිමුත් වැරද්දක් වෙන්න පුළුවන්. ගංගාවකට වැටුණ ලුණු කැටයක් වගේ. ගංගාව ලුණු රහ වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අන්න ඒ වගේ. අපි කැමති ඔයාලකින් දෙව්ලොව පිරෙනවා නම්. මේ බුද්ධ ශාසනයේ බණ අහපු අය දෙව්ලොව යනකොට සාදුකාර දෙනවා. අනිත් අයට පේනවා බුදුසසුනේ අසිරිය. ඔවුන් බුදුසසුනට ප්‍රශංසා කරනවා. ඔවුන් නේද ශාස්ත්‍රීය ශාසනයට ගරු කරපු අය. ඔවුන් නේද ශාස්ත්‍රීය ශාසනයට ප්‍රශංසා කරපු අය. එනිසා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ සීක බල ධර්මය පුරුදු කරගන්න. දැන් ආයෙත් කියන්න බලන්න මොනවද මේ සීක බල ධර්ම? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඒ ගුණ ධර්ම පුරුදු කරගන්න. ඒක තමයි ඔබට තියෙන රැකවරණය. මෙන්න මේ බණපදේ තමයි මේ ගුණ මහා සෑවරුනේ ඔබට ලැබෙන ආශිර්වාදය. ඒ ආශිර්වාදය ගන්න. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුව වැඩහිඳ ඒ උතුම් පිම්බිමේ කේස ධාතු, ග්‍රීවා ධාතු තැන්පත් වූ මේ ගුණ මහා සෑ රජුන්ට අපගේ ජීවිතේ පූජා වේවා. සාදු සාදු. උතුම් සෑ රජුන් වැඳ පුදාගෙන දහම් කතා කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් රැස් වෙච්ච කුසල සම්භාරය අනුවසින් අපි සියලු දෙනාට බුදු සසුනේ පිහිටම ලැබේවා. මේ පින්බලෙන් ශ්‍රද්ධාව දියුණු වේවා, සීලය දියුණු වේවා, ශ්‍රුතය දියුණු වේවා, ත්‍යාගය දියුණු වේවා, ප්‍රඥාව දියුණු වේවා. අපි කාටත් සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා